ආයුබෝවන් වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද දවස තුල මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුවිශේෂ වූ ග්‍රහමාරුවක් පිළිබඳව. පහුගිය ග්‍රහමාරු කිහිපයක්ම ඔබට ගෙන ආවා. ඔබට ඒවත් බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට අද දවස තුල මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා 2021 නොවැම්බර් මාසේ 20 වෙනිදා සිදු වෙනවා ගුරු ග්‍රහය නැත්නම් බ්‍රහස්පති ග්‍රහය. ගම්වල ගොඩාක් අය කියන්නේ බ්‍රහස්පති ග්‍රහය කියලා. මේ බ්‍රහස්පති ග්‍රහය සෙනසුරුට අයත් කුම්භ රාශියට පිවිසෙනවා. ඉතින් මේ කුම්භ රාශියට පිවිසීම තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කුම්භ රාශියට ගුරු ග්‍රහය පිවිසෙන්නේ දෙනට නැකතෙන්. ඒ වගේම තමයි 2021 නොවැම්බර් මාසේ 20 වෙනිදා 23:33ට තමයි කුම්භ රාශියට පිවිසෙන්නේ. මෙම කුම්භ රාශියට පිවිසිලා 2022 අප්‍රේල් මාසේ 13 වෙනිදා හරියටම අවුරුද්ද කිට්ටු කළාම අප්‍රේල් මාසේ 13 වෙනිදා 3:50 වෙනකන් රැඳිලා ඉන්නවා මීන රාශියට යනකම්. ඉතින් ඒ කියන්නේ මාස කිහිපයක් රැඳිලා ඉන්නවා. සාමාන්‍යයෙන් වසර 12කට වරක් සිදුවෙන ග්‍රහමාරුවක් තමයි ඔබට මම මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙම ග්‍රහමාරුව තුල ඔබට පුළුවන් යම් අපල තත්වයක් තිබෙනව නම් ඒ අපල තත්වයට කියන වත්පිළිවෙත් සිදු කළ ජීවිතය සාර්ථක කරගන්න. ඒ වගේම තමයි මේ කියන හැම දෙයක්ම ඔබට කියන්නේ නොමිලේ නැතුව මේ අපි මුදල් අය කිරීමක් කළා නෙමෙයි. ඉතින් ඒකින්ද ඔබ ඒ ගැන මේව කළා කරුණා කළා ඔබ මේ කියන වත්පිළිවෙත් සිදු කරන්න. එයින් ඔබේ ජීවිතය සාර්ථක වෙනවා නම් මම බලාපොරොත්තු වෙන එකම දේ ඒක. ඒ වගේම තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඔබට පුළුවන් 2021 රුක්ෂාන් ජයසේකර ගුරු මාරුව කියලා සර්ච් කරන්න. ඔබට අන්තර්ජාලයේ සර්ච් කරාට පස්සේ මෙම ගුරු මාරුවට අදාළ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. අපි එහෙනම් ලග්නයෙන් ලග්නයට ගුරු මාරුවේ පලාපල සඳහා යොමු වෙමු. මුලින්ම මේෂ ලග්නය. මේෂ ලග්නයේ ඔබේ ග්‍රහ ගෝචර ගමන කතා කරන්න ඉස්සෙල්ලා ඔබට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වේවි මම මේ කියන විදියට තිරේ දිස් වෙන විදියට මොන විදියටද ග්‍රහ ගෝචර ගමන තියෙන්නේ කියලා. කේන්ද්‍ර සටහන අතට ගත්තට පස්සේ වම් පැත්තට ගණිනකොට ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ චන්ද්‍රය සහ රාහු ග්‍රහය ඉන්නවා. ඒ වගේම තමයි තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් සිටිනවා කුජ ග්‍රහය. අටවැන්නේ බුධ කේතු රවි ග්‍රහයින් සිටිනවා. ඒ වගේම තමයි නවවැන්නේ සිකුරු ග්‍රහය ඉන්නවා. දහවැන්නේ සෙනසුරු ග්‍රහය ඉන්නවා. 11වැන්නේ ගුරු ග්‍රහය ඉන්නවා. 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඉතින් ඔබේ ගුරු ග්‍රහය සම්ප්‍රාප්ත වෙන්නේ 11 වෙන්නට. ඉතින් අපි ඔබගේ පලාපල ගැන කතා කරනකොට ඇත්තටම ඔබට ඔබේ චරිතයට ඊ타ත්ම සුබදායක කාල සීමාවක් ඔබට සමාජයෙන් පිළිගැනීම් පැසසුම් ලැබෙන කාල සීමාවක් විදියට මේ කාල සීමාව මෙම ගුරු මාරුවත් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි චන්ද්‍රය සහ රාහු ග්‍රහය දෙවැන්නේ රැඳී සිටින ඔබට ආර්ථිකමය වශයෙන් නම් යම් පීඩන තත්වයන් වලට පත් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම ඔබ මුදල් හදල් වියදම් කිරීමේදී ඊ타ත්ම ප්‍රවේශම්කාරී වෙන්න ඔබට සොර සතුරන්ට හසු වෙන්න පුළුවන්. සොර සතුරන් කියනකොට මෙතන වක්‍රාකාරව ඔබට සමාජය තුල පෙනී සිටමින් විවිධ දේවල් සමහර ලාවට ඔබට රැකියාවක් සොයලා දෙනවා කියලා ඔබගෙන් මුදල් ලබා ගැනීමක් කරાવી. සමහරට ඔබ විදේශගත කරනවා කියලා මුදල් අය කිරීම කරાવી. ඒ වගේ මුදල් ඒ වගේ හොරකම් වලට ඔබ අහු වෙන්න පුළුවන්. ඊ타ත්ම ප්‍රවේශම් වෙන්න විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන්න උදවිය යම් මුදලක් දීලා බලාපොරොත්තු වෙනවා නම් විදේශගත වෙන්න කිසිසේත්ම ඔබට තහවුරු කරගන්න නොකරගනිපු නැත්නම් ඔබ ඇහින් දැකපු නැති අයට කවදාකවත් මුදල් දෙන්න එපා. ෆෝන් එකකින් කතා කරපු පුද්ගලයන්ට දෙන්න එපා. ඉතින් ඒ නිසා ඔබට ඊ타ත්ම ප්‍රවේශම්කාරී වෙන්න අවශ්‍ය කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ මෙම ග්‍රහමාරුවත් එක්ක ඔබ කරන කියන කටයුතු වලින් ලැබෙන ආදායම් තත්ත්වය ගත්තොත් එහෙම විශේෂයෙන්ම රැකියාවෙන් ලැබෙන ආදායම් නම් ඊ타ත්ම
හොඳයි. ඊට රැකියාවේ වැටුප් වැඩිවීම ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට මැණික් කර්මාන්තය, ස්වර්ණාභරණ, ඒ වගේම තමයි කෘෂි කර්මාන්තය, ඉංජිනේරු වෘත්තිය, ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රය මෙවැනි ශාස්ත්‍රවල වැඩ කරන උදවියට නම් ඔන්න යහපත් ප්‍රතිඵල ළඟා කරන බවක් පැහැදිලිවම පෙනෙන්න තිබුණා. උන ආර්ථිකමය වශයෙන් ඉතාමත්ම සුබයි. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ සහෝදර සහෝදරියන් අතර යම් යම් ප්‍රශ්න ගැටලු පැන නගින්න පුළුවන්. ඔවුන් එක බොහොම සුහදව බොහෝ දේවල් විසඳ ගන්න උත්සාහ කරන්න. නැත්තම් ඔබට තව තවත් ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ගෙවල් දොරවල් ඉඩකඩම් ඒ වගේම යාන වාහන සැප සම්පත් සම්බන්ධ ජීවිතය ගැන කතා කරනකොට මේ කාල සීමාව ඔන්න අතිශය සුබදායකයි. ඔබට ඔබ නිවාසය වෙනස් කරන්න, ඔබ තවත් නිවසක්, දැන් යම් නිවසක් තියෙන කෙනෙකුට තව නිවසක් දෙකක් අවශ්‍යතාවයන් තියෙන පුළුවන්. සමහරලාවට නිවසක් නැති කෙනෙකුට අවශ්‍යතාවයක් එන්න පුළුවන් Taman නිවසක් හදා ගන්න. ඒ සඳහා ඉතාමත්ම යහපත් කාලයක්. අනිවාර්යෙන්ම ඔබට මේ ග්‍රහමාරුව අවසාන වීමට ප්‍රථමයෙන් ඔබට ඒ සඳහා යම් අවස්ථාවක් අනිවාර්යෙන්ම උදා වේවි. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබගේ දුවදරුවන් සම්බන්ධව ඉතාමත්ම ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබට මේෂ ලග්න හිමි දුවදරුවන් ඉන්නව නම් ඒ දුවදරුවන් ඉතාමත්ම ප්‍රවේශම්කාරී වෙන්න. මොකද හේතුව ඔබගේ අධ්‍යාපන කටයුතු වලින් ඔබට යම් යම් අසාර්ථක වීම වෙන්න පුළුවන්. ඉතින් අදිටන් කරගන්න, මම අවසානයේ කියන වත්පිළිවෙත් සිදු කරන්න. එයින් ඔබට තව තවත් සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ලෙඩ රෝග සම්බන්ධව කතා කරනකොට ධනහිස් ආශ්‍රිත ආබාධ තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අත සම්බන්ධ ආබාධ තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒ සම්බන්ධව ඉතාමත්ම ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. මෙය ඔබ විශේෂයෙන්ම ඔබගේ නිවස තුල, ඔබ පදිංචි ස්ථානය තුල වීමේ ඉඩ කඩත් පවතිනවා. ඒ නිසා ඉතාමත්ම කල්පනාකාරීව වැඩ කටයුතු කළත් වඩාත්ම සුබයි. ඔන්න විවාහ ස්ථානය ගැන කතා කරනකොට, ඔබගේ විවාහය සම්බන්ධව කතා කරනකොට ඔන්න කුජ ග්‍රහය 7 වෙනි රැඳී සිටීමෙන් තමයි මෙම ග්‍රහමාරුව සිදු වෙන්නේ. සාමාන්‍යයෙන් අපි කියනවා කුජ 7 කේන්ද්‍ර සටහන් වලට කුජ 7ක්ම ගලපන්න ඕනේ කියන කතාවක්. ඉතින් අන්න ඒ වගේ මේ කාල සීමාව තුළ ඇත්තටම කුජ 7 සිටියට ඔබට වෙන විවාහය ඉතාමත්ම සුබදායක හොඳ විවාහයක් වෙන්නේ. හැබැයි ප්‍රේම සම්බන්ධතාවයන් තිබෙන උදවියට නම් ඔන්න ඉහළ අයගෙන් යම් යම් බලපෑම් ඇති වෙලා ඉහළ අය කියලා කියන්නේ ඔබගේ ඥාතීන්ගෙන් ඔබට උදව්පකාර කරන පුද්ගලයන්ගෙන් යම් යම් හොඳ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ජනවාරි මාසයෙන් පසු කාල සීමාව තුළ ඔබගේ ළඟින් සිටින උදවිය, ඔබගේ ඥාතීන් ඔබට විරුද්ධ වෙන්න පුළුවන් වෙන ප්‍රේම සම්බන්ධතාවයන් වලට ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මේ කාල සීමාව තුළ රාජ්‍යාංශය සම්බන්ධව රැකියා කටයුතු කරන උදවිය, විශේෂයෙන්ම ලිපි ලේඛන ආශ්‍රිත රැකියා කටයුතු කරන උදවිය ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න. ඔබට යම් යම් අපහසුතාවයන් වලට, ඔබ නොසිතපු දේවල් වලට මුහුණ දෙන්න ඉඩ කඩ තියෙන නිසා ඉතාමත්ම ප්‍රවේශමින් වැඩ කටයුතු කළොත් වඩාත්ම සුබයි. ඒ වගේම තමයි ඔබට ඔබගේ පෙර පින පළ දෙන කාලයක්, විශේෂයෙන්ම සිකුරු ග්‍රහයා 9 වෙනි ගමන් කිරීමත් එක්ක ඔබට බොහෝ පෙර පුණ්‍ය කර්මය, පෙර පින පළ දෙන්න පටන් ගනීවි ඔබගේ රැකියා ස්ථානය තුල. ඒ වගේම තමයි පිය පාර්ශවයේ ඥාතීන්ගෙන් ඔබට බොහෝ දේවල් ලැබෙන්න හැකියාව තිබෙන කාලයක්. ඒ වගේම තමයි ඔබගේ රැකියාව සම්බන්ධව කතා කරනකොට යම් යම් ඔබ නොසිතන පුද්ගලයන් ඔබට පිටුපසින් ඇවිත් ඔබට පහර දෙන්න ගනීවි. විශේෂයෙන්ම ඔබ ව්‍යාපාර කටයුත්තක් කරන අයෙක් නම් ඒ වගේම තමයි මතක තියාගන්න, විශේෂයෙන්ම පූජ්‍ය පක්ෂය, ඒ වගේම තමයි ඔබ යම් තැනක සේවය කරනව නම් ඒ සේවය කරන ඉහළ නිලධාරීන්ගෙන් යම් යම් බලපෑම් ඇතිව ඔබගේ රැකියාව නැති වෙන්න පුළුවන් ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න. හැබැයි ඔන්න ඔබ අධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්න ඔබ බලාපොරොත්තුවක් තිබෙන අයෙක් නම් ඔන්න ඔබට ඒ සඳහා අනිවාර්යෙන්ම අවස්ථාවන් උදා වේවි. ඒ වෙන මගකට අධ්‍යාත්මික ජීවිතය සම්බන්ධව ඉතාමත්ම සුබදායක තත්වයක් නිර්මාණය වෙන කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබට වෛද්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධව රැකියා කටයුතු කරන උදවියට ඔන්න ඉතාමත්ම යහපත් ලැබීම්, අලුත් සොයා ගැනීම සිදු කරගන්න ඉඩකඩ තිබෙන කාලයක්, අලුත් රිසර්ච් වලට යන්න පුළුවන් ඉඩකඩ තිබෙන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම තමයි දේශපාලන ශේෂ්ත්‍රයව වැඩ කටයුතු කරන මේෂ ලග්න හිමියන්ට තමන්ට බලාපොරොත්තු වන ආකාරයට තමන්ගේ ජනතාවගේ වැඩ කටයුතු වලට මැදිහත් වීමට නොහැකි වන කාල සීමාවක් විදිහට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට විදේශ ගමන් සම්බන්ධව බලාපොරොත්තුවෙන් සිටියනම් ඒ විදේශ ගමන් සම්බන්ධව ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කර දෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. මොකද හේතුව ඔබට පසුගිය කාල සීමාව තුළ මේ තිබෙන්නා වූ රෝග තත්වයන් නිසා යම් ලෝකයේ තුලම ගැටලු ඇති වුණා. නමුත් ඔබගේ අධ්‍යාපන කටයුතු වලට හෝ ඔබගේ රැකියා කටයුතු වලට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන උදවියට මෙම කාල සීමාව විශේෂයෙන්ම ජනවාරි මාසේ 15 වෙනි පසු කාල සීමාව තුළ ඔබට යහපත් ප්‍රතිඵල උදා කරන බව අනිවාර්යයෙන්ම පෙනෙන්න තිබෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ග්‍රහ මාරුව තුළ මෙම ගුරු මාරුව තුළ මේෂ ලග්න හිමියන්ට බලපාන්නේ. ඒ වගේම ඔබ මතක තියාගන්න වත්පිළිවෙත් සිදු කිරීමේදී ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් නාත දෙවියන් වෙනුවෙන් බ්‍රහස්පතින්දා දවසක ඔබ පුද පූජාවන් කරන්න, විශේෂයෙන්ම පළතුරු වට්ටියක් පූජා කරන්න. මෙම ග්‍රහ මාරුව සිදු වෙලා එන පළවෙනි බ්‍රහස්පතින්දා දවස තුල ඒ සිදු කළා ඔබගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ඉල්ලන්න. අනිවාර්යෙන් ඔබට ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. අපි මේ සූදානම් වෙන්නේ ගුරු ග්‍රහයා කුම්භ රාශිගත වීම වෘෂභ ලග්න හිමි ඔබට කොහොමද කියන එක කතා කරන්න. මුලින්ම ඔබට පුළුවන් නම් ඔබගේ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට අරගත්තට පස්සේ මම මේ කියන විදිහට බොහොම සරලවම තේරුම් ගන්න පුළුවන් වේවි ග්‍රහ ගෝචර ගමන කොහොමද කියන එක. ලග්න ස්ථානයේ රාහු ග්‍රහය සහ චන්ද්‍රය රැඳී සිටිනවා. දෙවැනි ග්‍රහයින් නැහැ. තුන්වැනි ග්‍රහයින් නැහැ. හතරවැනි ග්‍රහයින් නැහැ. පස්වැනි ග්‍රහයින් නැහැ. හයවැනි කුජ ග්‍රහය රැඳී සිටිනවා. හත්වැන්නේ බුධ කේතු රවි ග්‍රහයන් රැඳී සිටිනවා. අටවැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. නවවැන්නේ සෙනසුරු ග්‍රහය ඉන්නවා. 10 වැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. 11 වැනි ග්‍රහයින් නැහැ. 12 වැනි ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි සිකුරු ග්‍රහයා ලග්නාධිපති වූ වෘෂභ ලග්න හිමි ඔබේ ගුරු ග්‍රහයා කුම්භ රාශිගත වීම ග්‍රහ ගෝචරය බලා ගන්න පුළුවන්. ඉතින් ඔබට මුලින්ම කියන්න ඕන රාහු චන්ද්‍රයා යෝගයක් එක්ක තමයි ලග්න ස්ථානයේ මෙම ග්‍රහ ගමනම ආරම්භ වෙන්නේ. ඉතින් ඊ타ත්ම ප්‍රවේශම්කාරීව වැඩ කටයුතු කරන්න ඔබ බොහෝ මුදල් වංචාවන්ට හසු වෙන්න පුළුවන්. ඔබගේ චේතනාවන් පිරිසිදු නොවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ වතුර සම්බන්ධව, ජලය සම්බන්ධව රැකියා කටයුතු කරන උදවිය ප්‍රවේශම් වෙන්න කියන එක මුලින්ම කියන්න ඕන. ඒ වගේම තමයි ඔබට ඔබගේ මුදල් තත්ත්වය ආර්ථිකය ගැන කතා කරනකොට ඔන්න ඔබට සාමූහිකව කරන උදාහරණයක් විදිහට කියනවා නම් එහෙම කිහිප දෙනෙක් එකතු වෙලා කරන ව්‍යාපාර කටයුතු අතිශය සාර්ථක වෙන බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තියෙන්නේ. ඒ වගේම තමයි ඔබට ඔබගේ රැකියාවෙන් ඊ타ත්ම යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් ඉඩකඩ විශේෂයෙන්ම ඔබ වෛද්‍ය වෘත්තියක නියැලෙන අයෙක් නම් ඒ වගේම තමයි ඔබ රියදාවනය සම්බන්ධව රැකියාවක නියැලෙන උදවියට ඒ වගේම විදේශගතව ඔබ රැකියා කටයුතු කරන උදවියට ඔන්න මව්බිමෙන් පිටත රැකියා කටයුතු කරන උදවියට යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඒ වගේම තමයි ඔබගේ සහෝදර සහෝදරියන් සම්බන්ධව කතා කරනකොට සහෝදර සහෝදරියන්ගෙන් ඒ වගේම තමයි ඔබ ක්‍රීඩාවට සම්බන්ධව ඔබගේ සහෝදර සහෝදරියන් වැඩ කටයුතු කරනවා නම් ඔන්න ඒ උදවියට ඉතාමත්ම සුබඵලගෙන දෙනවා. ඔබ අනිවාර්යෙන් ජයග්‍රහණයන් හිමි කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ඔබගේ පෞරුෂ වර්ධනය පිළිබඳව උදාහරණයක් විදියට ඔබගේ ශරීරය පිළිබඳව ඔබ බොහෝ සැලකිලිමත් වන අයෙක් නම් ඔන්න යහපත් කාල සීමාවක් ඔබට අවශ්‍ය විදියට ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබගේ රැකියා කටයුතු සහ යාන වාහන ඉඩකඩම් ගේ දොර මිලදී ගන්න බලාපොරොත්තු වෙන උදවියට ඔන්න ඊ타ත්ම සුබඵලගෙන දෙනවා. ඔබ අනිවාර්යෙන්ම ඔබට හොඳ නිවසක් තුල වාසය කරන්න, ඒ වගේම තමයි හොඳ වාහනයක් අරගන්න, ඒ වගේම තමයි ඔබ බලාපොරොත්තු නොවන විදියට සුපෝකභෝගී ජීවිතය ගත කරන්න ඉඩකඩ ලැබෙනවා. ඉතින් ඒ වගේම ඔබගේ
බුෂබලක් නැහිමි දුවා දරුවන් ඉන්නව නම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු තරමක් අසාර්ථක වෙන්න පුළුවන්. මොකද රාහු චන්ද්‍ර යෝගයක් එක්ක ලග්න ස්ථානයේ රැඳී සිටීමෙන් තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ. ඒ තුල ඔබගේ යම් යම් අසාර්ථක වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද හේතුව ඔබ තරමක් කම්මැලි වෙන්න පුළුවන්. ඔබ අදාළ දෙයට අවධානය යොමු නොකරන්න පුළුවන්. ඒ හේතුව හින්දා. ඒ වගේම තමයි ඔබට ඔබ මෙම කාල සීමාව තුල මම ඔය කියපු කාල සීමාව තුල ඒ කියන්නේ නොවැම්බර් මාසේ 20 ඉඳලා 2022 අප්‍රේල් මාසේ 13 වෙනිදා කාල සීමාව තුල ඔබ බලාපොරොත්තුවෙන් ඉන්නව නම් ඔබගේ ඔපරේෂන් එකක් කරන්න නැත්නම් මොනම හරි සැත්කමකට භාජනය වෙන්න බලාපොරොත්තු වෙනව නම් ඔන්න ඊවසීමෙන් යුතුව වැඩ කටයුතු කරන්න. ඔබට ඒ නියම් යම් අයහපත් පැත්තක් වෙන්න පුළුවන්. ඔබට අවදානමක් එක්ක වැඩ කටයුතු කරන්න යන්න එපා. ඔබට එය තරමක් අවාසි සහගත ලෙස බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙනව නම් ඊ타ත්ම සාර්ථක විවාහයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ කාල සීමාව තුළ ඔබ විවාහ වෙනව නම් ඊ타ත්ම සාර්ථකයි. ඔබ කරන කියන කටයුතු වලින් ඊ타ත්ම සුබ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඔබ වෙන විවාහය ඊ타ත්ම අනාගතය යහපත් කරන විවාහයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ රාජ්‍යාංශයට සම්බන්ධ යම් උදවිය විවාහ වෙනව නම් විවාහ කටයුතු සිදු වෙනවා කුමන පාර්ශවයක් හෝ ස්ත්‍රී පාර්ශවය හෝ නැත්නම් පිරිමි පාර්ශවය හෝ ඒ දෙපිරිසකින් කවුරු හෝ රාජ්‍යාංශයට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනව නම් ඔන්න ඒ අයට රැකියාවෙනුත් විවාහයෙන් පස්සේ රැකියාවෙන් යහපත් ප්‍රතිඵල උදා කරાવી. ඒ වගේම තමයි ආදරවන්තයින්ට විශේෂයෙන්ම අවුරුදු 18ට අඩු ආදර සම්බන්ධතා තියෙන උදවිය ඉන්නව නම් තරමක් ප්‍රවේශම් වෙන්න. Tamanට සමාජය තුල නොයෙක් ගැරහුම් වලට ලක් වෙන්න පුළුවන්. සමාජයෙන් යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දුවේ පුතේ බොහෝම ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට පිය පාර්ශවයේ සම්බන්ධ ඥාතීන්ගෙන් ඊ타ත්ම යහපත් හොඳ උදව් උපකාර ලැබේවි. ඔවුන්ගෙන් දීපල ඒ සම්බන්ධව ඒ සියලු කටයුතු වලින් ඔබට හොඳ පැත්තක් ඔබට ඔබගේ පැත්තට ඊ타ත්ම යහපත් ප්‍රතිඵල උදා වෙන බව පෙනෙන්නට තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ආගමික ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙලා ආගමික අංශයට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන උදවියට ඔන්න තමන්ගේ ආගම සම්බන්ධව හරි අධ්‍යාත්මික ජීවිතය සම්බන්ධව ඊ타ත්ම හොඳින් සිතන්න පුළුවන් කාල සීමාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ යම් අවස්ථාවකදී පරිේශනාත්මක විෂයන් වල නියැලෙන උදවිය ඔන්න ඒ සඳහා ඊ타ත්ම සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල මහාචාර්යවරු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නීති ශාස්ත්‍රයේ ඉන්න ඉහළ නිලධාරීන් වෙන්න පුළුවන්. නීති ශාස්ත්‍රය තුල සමහර වෙලාවට යම් යම් දැනුම් තේරුම් තිබෙන උදවිය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නීති ශාස්ත්‍රය කියලා ගන්නකොට සමහර වෙලාවන් වලට උසාවි සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් ඔබට පොලිසිය සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සියලුම ශාස්ත්‍රයන් වල උදවියට ඔන්න යහපත් ප්‍රතිඵල ගෙන එනවායි. හැබැයි ඔබ ටිකක් ප්‍රවේශම් වෙන්න මේ රාහු සහ චන්ද්‍රයා ලග්න ස්ථානයේ ගමන් කරමින් ගුරු ග්‍රහයා 10 වැනි ගමන් කිරීම තුල ඔබට යම් සමාජය තුල ඔබට යම් විරෝධතාවයන් ගොඩනැගෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඊ타ත්ම කල්පනාකාරීව ප්‍රවේශම්කාරී වෙන්න. විශේෂයෙන්ම මව් පාර්ශවයේ ඥාතීන්ගෙන් ඔබට යම් බලපෑමක් ඇති වෙලා ඔබට නරක විදියට ඒක බලපාන්න පුළුවන්. මව් පාර්ශවයේ ඥාතීන්ගෙන් ඔබට යම් ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්. මෙය බොහෝ දුරට ඔබගේ ආර්ථිකමය පැත්තෙන් ඔබට බොහෝ ගැටලු ගෙන දෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබ විදේශගතව වැඩ කටයුතු කරන උදවියට විශේෂයෙන්ම සීත ආශ්‍රිතව උදාහරණයක් අපි කියනවා නම් එහෙම උණුසුම් රටවල් නෙමෙයි සීත රටවල් වල ජීවත් වෙන උදවියට ඔන්න යහපත් ප්‍රතිඵල උදා කරනවා. පැහැදිලිවම ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්, ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. එයින් ඔබට යහපත් ප්‍රතිඵල උදා කරගන්න පුළුවන්. එතකොටම මම ඔබට කතා කර විදියට උෂ්ණාධික රටවල් වල මිනිසුන්ට මේක අසුබද කියලා හිතෙනව නෑ. ඔවුන්ට තරමක් මහන්සි වෙන්න වේවි. ඔබ උත්සාහ කරන්න වේවි. ඔවුන්ට පෙබරවාරි මාසේ 13 වෙනිදායින් පස්සේ කාල සීමාව තුළ ඊ타ත්ම යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. වැටුප් සම්බන්ධ ගැටලු තිබුණා නම් ඒ වගේම තමයි ඔබගේ රැකියා ස්ථානය වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා නම් ඔබ කිසිසේත්ම මේ කාල සීමාව ඒක කරන්න එපා. පෙබරවාරි මාසේ 2022 පෙබරවාරි මාසේ
13 වෙනිදායින් පසු කාල සීමාව තුළ එය සිදු කරන්න. ඒ වගේම තමයි ඔබට මෙම ග්‍රහ මාරුව තුළ යම් යම් අපල සිදුවීම් සිදු වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබට පුළුවන්කම තිබෙනවා. ඔබට ඉඩකඩ තිබෙනවා. පුළුවන්කමක් තිබෙනවා නම් බ්‍රහස්පතින්දා දවසක නාත දෙවියන්ට හා පත්තිනි මෑණියන් සිහි කරමින් පළතුරු වට්ටියක් පූජා කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. මේ සෑම බ්‍රහස්පතින්දාවකම සිදු කළ යුතු නැහැ. මේ ග්‍රහ මාර්ග සිදු වෙලා එන පළවෙනි බ්‍රහස්පතින්දා දිනයේ සිදු කරන්න. එයින් ඔබට අනිවාර්යෙන්ම යහපත් ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ බුධ ග්‍රහයා ලග්නාධිපති වූ මිථුන ලග්නය ගැන කතා කරන්න. මිථුන ලග්න හිමි ඔබට කතා කරන්න ඉස්සෙල්ලා ඔබට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගත්ත නම් නැත්තම් ඔබට මම මේ කියන විදිහට ග්‍රහ ගෝචර ගමන ගැන තේරුම් ගන්න පුළුවන්. ලග්න ස්ථානි ග්‍රහයින් නැහැ, දෙවැන්නේ ග්‍රහයින් නැහැ, තුන්වැන්නේ ග්‍රහයින් නැහැ, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ කුජ ග්‍රහය රැඳී සිටිනවා, හයවැන්නේ රවි බුධ කේතු යෝගයක් තිබෙනවා. ඒ වගේම තමයි හත්වැන්නේ මාලවී යෝගයේ තියෙන සිකුරු ග්‍රහය රැඳිලා ඉන්නවා. ඒ වගේම 8 වැනි සෙනසුරු ග්‍රහය ඉන්නවා. 9 වැනි ගුරු ග්‍රහය ඉන්නවා. 10 වැනි ග්‍රහයින් නැහැ. 11 වැනි ග්‍රහයින් නැහැ. 12 වැනි චන්ද්‍රය සහ රාහු ග්‍රහයන් රැඳී සිටිනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි මෙම ගුරු ග්‍රහයාගේ කුම්භ රාශි ගමන අපට පෙනෙන්නට තියෙන්නේ. ඉතින් ග්‍රහ ගෝචරය ගැන එහෙම කතා කරනකොට ඔබගේ පලාපල ගැන කතා කරොත් එහෙම ඔබගේ ලග්නාධිපති ග්‍රහයා 6 වැන්නේ සතුරු රාශිගත වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ගුරු ග්‍රහයා 8 වැන්නේ ඉඳලා 9 වැන්නට තමයි පැමිණෙන්නේ. ඇත්තටම මෙම කාල සීමාව ඔබ තරමක් ඉවසිලිවන්තව බුද්ධිමත්ව තීන්දුව తీරන ගන්න ඕන කාල සීමාවක්. හදිස්සි වෙන්න එපා, ඉක්මන් වෙන්න එපා. ඔබට ඉක්මන් වෙන්න ගියොත් එහෙම ඔබගේ තියෙන දේවල් නැති වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් මිථුන ලග්න හිමියෝ කියන්නේ බොහෝ දුරට යම් දෙයක් අපි ගෙදරින් දොර වහලා යන්න ගියොත් එහෙම සාමාන්‍යයෙන් නැවත ඇවිල්ලා දෙතුන් වතාවක්වත් බලනවා මේ දොර වැහුණාද කියලා. ඉතින් අන්න ඒ වගේ ඒ විදියටම මේ විමර්ශනශීලීත්වය ඒ විදියටම Taman දෙවරක් ආපසු කරපු වැඩක් ගැන හිතාමතා බලන එක ඇත්තටම මේ විදියටම කරන්න. ඉතින් එයින් ඔබට මේ අපල තත්වයන් निराකරණය කරගන්න පුළුවන්. ඔබගේ ආර්ථික තත්වය ගැන කල්පනා කරනකොට ආර්ථිකමය වශයෙන් ඕන විදේශ රටවල යම් යම් උදවිය ඉන්නව නම් ඔවුන්ගෙන් ඔබට ඔබගේ ආර්ථිකයට යම් මුදලක් ලැබෙන්න පුළුවන්. ඒ පැත්ත ශක්තිමත් කරගන්න පුළුවන්. හැබැයි ඒ හැරුණකොට ඔබගේ ආර්ථිකයට යම් අසාර්ථක වීම තමයි මේ කාල සීමාව තුළ පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් ඒකින්ද ඔබ බොහොම ඉවසිලිවන්තව බුද්ධිමත්ව කටයුතු කරොත් වඩාත්ම සුබයි. ඒ වගේම තමයි ඔබගේ සහෝදර සහෝදරියන් ගැන කතා කරනකොට ඔබට රාජ්‍යාංශයට සම්බන්ධව ඔබ රැකියා කටයුතු කරන උදවියේ ඉන්නව නම් ඒ සහෝදර සහෝදරියන්ට ඊ타ත්ම යහපත් ඔබ කරන කියන සියලුම කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යෙන්ම පවතිනවා. ඒ වගේම තමයි රාජ්‍යාංශයට සම්බන්ධ වගේම යම් කෙනෙක් ඉන්නව නම් ක්‍රීඩා කටයුතු වලට සම්බන්ධ ඔන්නේ ඉන්න ඔබට යහපත් ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන්. ඔවුන්ගේ බොහෝ සාර්ථක වීම මේ කාල සීමාව තුළ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධව ඔබ යම් යම් ආයෝජන වලට යන්න එපා. යම් ආයෝජන කටයුතු සිදු කරන්න එපා. ඔබට අසාර්ථක වීම වැඩි. ඒක විතරක් ඔබ මතක තබාගෙන වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට ඔබ ගෙවල් දොරවල් වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබගේ රැකියාව වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේම තමයි ඔබගේ වාහනය වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ග්‍රහ මාරුව සිදුවන කාල සීමාව තුළ ඒ සිදු කරන්න එපා. එයින් ඔබට යම් තිබෙන තරමින් නරක දෙයක් සිදු වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන යම් කෙනෙක් ඉන්නව නම් මිථුන ලග්න හිමි දුවෙක් පුතෙක් ඉන්නව නම් ඉතින් අන්නේ ඒ අය ටිකක් ප්‍රවේශම් වෙන්න අධ්‍යාපන කටයුතු අසාර්ථක වෙන බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තියෙන්නේ. මොකද මේ කාල සීමාව තුළ ඔබගේ ගණිතමය හැකියාව නැත්නම් ඉංජිනේරු ශාස්ත්‍රයට සම්බන්ධව යම් අධ්‍යාපන කටයුතු හදාරනවා නම් අන්නේ උදවියට එවැනි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අසාර්ථක වීම වෙන්න පුළුවන්. මේ අසාර්ථක වීම කියලා කියනකොට ඔබ අදිටන් කරගන්න ඕන ඔබ පෙරදාටත් වඩා ඉක්මනින් ඒ වගේම තමයි උනන්දුවෙන් වැඩ කටයුතු කරන්න.
ඒ වගේම තමයි ඔබට ඔබගේ ලෙඩ රෝග සම්බන්ධව කතා කරනකොට සම ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. හෘද වස්තු ආශ්‍රිත යම් රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව යම් රෝග තත්ත්වයන් උත්සන්න වෙන්න පුළුවන්. ඔබ යම් වෙලාවකදී ඒ සම්බන්ධව බෙහෙත් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ ඖෂධ භාවිතා කරනවා නම් ඊ타ත්ම ප්‍රවේශම් වෙන්න ඔබ නිවැරදි ඖෂධ භාවිතා කරන වෛද්‍යවරුන්ගේ නිසි උපදෙස් අනුව වැඩ කටයුතු කරොත් ඊ타ත්ම සුබයි. ඒ වගේම තමයි ඔබගේ විවාහය ගැන කතා කරනකොට ඔන්න හොඳ විවාහයක් වෙන කාල සීමාවක් විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන උදවියට යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යෙන්ම පවතිනවා. ඒ වගේම තමයි ඔබට ඔබ ප්‍රේම සම්බන්ධතාවයක් තිබෙන උදවියට ඔන්න එම ප්‍රේම සම්බන්ධතාවය තව තවත් වැඩි කරගන්න ඉඩකඩ ලැබෙන කාල සීමාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒක නිසා ඊ타ත්ම යහපත්. ඒ වගේම තමයි ඔබ මේ කාල සීමාව තුළ ඊ타ත්ම ප්‍රවේශම් වෙන්න ඕන කාරණාවක් තිබෙනවා. ඔබ රියදාවණය කරනවා නම් අනතුරු සහිත රැකියා කටයුතු වල නිරත වෙනවා නම් බොහොම ප්‍රවේශම් වෙන්න ඔබට යම් ආබාධ තත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඒ සම්බන්ධව ඊ타ත්ම ඉවසීමෙන් යුතුව වැඩ කටයුතු කරන හදිස්සි දේවල් වලට යන්න එපා. කවුරු කිව්වත් ඔබගේ ආයතනයේ ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. සමහරවිට ඔබ ගෙදරක යම් දෙයකට උස් තැනකට නගිනව නම් ගෙදර කෙනෙක් කිව්ව හොවෙන්න එපා. ඔබ බොහොම ඉවසිලිවන්ත වෙන්න, හදිසි වෙන්න නැතුව ඔබ ඒ වැඩ කටයුතු කරලා පහලට බහින්න කිසි වෙලාවක හදිසි වෙන්න එපා. එයින් ඔබට යම් අවඩයක් වෙන්න පුළුවන්, යම් අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ රැකියාව ගැන කතා කරනකොට ඊ타ත්ම යහපත් තත්වයක් උදා කරනවා. ඔබගේ රැකියාවෙන් විදේශගතව රැකියා කටයුතු කරන උදවියට ඊ타ත්ම සුබදායක තත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම විදේශයන් වලින් ඔබට මුදල් වැඩිපුර ලැබීමට රැකියාව තුළ වැටුප් වැඩිවීමට ඉඩකඩ තිබෙන කාල සීමාවක් ජනවාරි මාසයේ 10 වෙනිදායින් පසු කාල සීමාව තුළ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ජලය ආශ්‍රිත රැකියා කටයුතු කරන උදවියට ඒ වගේම තමයි මුදල් සම්බන්ධ විශේෂයෙන්ම කියනවා නම් මූල්‍ය ආයතන පවතින උදවිය නැත්නම් අපි කියනවා නම් එහෙම සල්ලි පොලියට දෙන උදවිය ඉන්නවා නම් ඔන්න ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න ඔබට ඔබගේ මුදල් තත්වය ඔබගේ ආයතනය තුල මුදල් පරිහරණය කිරීමේදී ඊ타ත්ම ඉවසිලිවන්ත වෙන්න ඊ타ත්ම ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට යම් සුළු අපල තත්වයන් තිබෙන්න පුළුවන්. මේ අපල තත්වයන් වලට ඔබට කරන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. බ්‍රහස්පතින්දා දවසක විෂ්ණු දෙවියන් සිහි කර ඔබ පළතුරු වට්ටියක් පූජා කරන්න. එන පළවෙනි බ්‍රහස්පතින්දා දවසේ විශේෂයෙන් මේ ග්‍රහමාරුව සිදු වෙන්නේ නොවැම්බර් මාසේ 20 වෙනිදා. 20 වෙනිදායින් පස්සේ එන පළවෙනි බ්‍රහස්පතින්දා දවස තුල ඒ සිදු කරන්න වඩාත්ම සුබයි. උදේ 6ත් 7ත් අතර වුණොත් එහෙම ඒ සිදු කිරීම තුළ ඔබට යහපත් ප්‍රතිඵල උදා කරගන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යයෙන්ම පවතිනවා. අපි මේ සූදානම් වෙන්නේ සඳු ග්‍රහය ලග්නාධිපති වූ කටක ලග්නයට මෙම ගුරු මාරුව කොහොමද කියන එක කතා කරන්න. ඇත්තටම කටක ලග්න හිමියන්ට කතා කරන්න ඉස්සෙල්ලා ඔබට පුළුවන් සරලව මම මේ කියන දේ තේරුම් ගන්න, කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට අරගත්තට පස්සේ මම මේ කියන අරුවෙන් ගෝචර ගමන ගැන ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන්. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ, දෙවැනි ග්‍රහයින් නැහැ, තුන්වැනි ග්‍රහයින් නැහැ, හතරවැනි කුජ ග්‍රහය ඉන්නවා, පස්වැනි බුධ කේතු රවි ග්‍රහයින් ඉන්නවා, හයවැනි සිකුරු ග්‍රහය ඉන්නවා, හත්වැනි සෙනසුරු ග්‍රහය ඉන්නවා, අටවැනි ගුරු ග්‍රහය ඉන්නවා, නවවැනි ග්‍රහයින් නැහැ, 10 වැනි ග්‍රහයින් නැහැ, 11 වැනි රාහු සහ චන්ද්‍රය ඉන්නවා, 12 වැනි ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ග්‍රහ ගෝචර ගමන ගැන අපට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔබගේ පලාපල විස්තර ඔබට මොනවද මේ ග්‍රහ මාරුවෙන් වෙන්නේ කියලා කතා කරොත් එහෙම ඇත්තටම මේ ග්‍රහ මාරුවත් එක්ක කටක ලග්න හිමි ඔබට ඔබගේ චරිතයට ඉතාමත්ම සුබදායක කාල සීමාවක් ඔබ යම් තැනක ඔබ ගෙදරින් එළියට බහිනව නම් අනිවාර්යෙන් ඔබට හොඳ දේවල් අහන්න ලැබේවි. ඔබට පැසසුම් අහන්න ලැබේවි. ඔබ නොහිතන විදියට ඒ වගේ සුබදායක දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ආර්ථිකය ගැන කතා කරනකොට ඔන්න ඔබට අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධව රැකියා කටයුතු කරන උදවියට ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රය කියනකොට
මේ කාල සීමාව තුළ අධ්‍යාපන ශේෂයේ යම් ගැටලු පැන නැගිලා තියෙනවා. නමුත් ඔබට යම් සාර්ථක විසඳුමක් මේ කාල සීමාවේ අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ නීති ශේෂ්ත්‍රයට සම්බන්ධව ඒ වගේම තමයි අධිකරණ ශේෂ්ත්‍රයට සම්බන්ධව වැඩ කටයුතු කරන උදවියට ඔන්න යහපත් ප්‍රතිඵල උදා කරන කාල සීමාවක්. ඒ වගේම තමයි සහෝදර සහෝදරියන් සම්බන්ධව ඉතාමත්ම සුබ ප්‍රතිඵල උදා කරනවා. ඔබගේ සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර බලාපොරොත්තු වුණා නම් ඔවුන් සමග පහුගිය කාල සීමාව තුළ යම් ගැටුම් හටගත්තා නම් ඔන්න ඉතාමත්ම සුබ ප්‍රතිඵල ළඟා කරගනිමින් ඔවුන් සමග බොහොම සුවදශීලීව මිත්‍රශීලීව ඔබගේ ජීවන චර්යාව ගැටගසාගෙන යන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාව තුළ ඕනේ ඉඩම් ගන්න බලාපොරොත්තු වුණා නම් ඔබට ඉඩමක් නැති වුණා නම් අහිමි වී ගියා නම් ඔන්න ඒ ඉඩම අනිවාර්යෙන් ඔබට ලැබේවි. ඉඩම් ගන්න බලාපොරොත්තු වුණ උදවියට අනිවාර්යෙන්ම ඉඩමක් ලැබෙන කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබගේ යාන වාහන පැත්ත ගත්තොත් එහෙම ඔබගේ ඒයින් ඔබට ඔබගේ තියෙන දේ නැති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඔබ තරමක් ඉවසිලිවන්තව ප්‍රවේශම් සහගතව වැඩ කටයුතු කරොත් වඩාත්ම සුබයි. ඒ වගේම තමයි ඔබට අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධව අධ්‍යාපනය සම්බන්ධව ඔබගේ දුවා දරුවන් කවුරු හරි ඉන්නව නම් කටක ලග්න හිමියෙක් ඔන්න ඔවුන්ට අතිශය සාර්ථක කාල සීමාවක් ඉතාමත්ම සාර්ථක ලෙස මෙම කාල සීමාව තුළ අධ්‍යාපනය හදාරන්න පුළුවන්. එයින් ජයග්‍රහණයන් හිමි කරගන්න පුළුවන්. විභාග වලින් ජයග්‍රහණයන් හිමි කරගන්න පුළුවන් කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබට සෙම්මාශ්‍රිත රෝග තත්වයන්, ඒ වගේම තමයි දියවැඩියාව සම්බන්ධ රෝග තත්වයන්, කොලෙස්ටරෝල් වගේ රෝග තත්වයන් තිබෙනවා නම් ඔන්න ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න, හරි වෙලාවට බේත් ගන්න, නිසි වෙලාවට බේත් ගන්න. එයින් ඔබට අයහපත් ප්‍රතිඵල ඇති කර ගන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යෙන් මේ කාල සීමාවේ වැඩි. ඒ වගේම තමයි විවාහය සම්බන්ධ කතා කරනකොට විවාහයේ යම් දෙදරායම් වෙන්න පුළුවන්, විශේෂයෙන්ම අනියම් සම්බන්ධතා ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තියෙන කාල සීමාවක්. සැමියා හෝ භාර්යාව අතර ගැටුම් නිර්මාණය වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන කාල සීමාවක්. ප්‍රේමවන්තයින් ආදරවන්තයින් අතර ගැටලු නිර්මාණය වෙලා තමන්ගේ විවාහ වෙන්න ඔන්න මෙන්න තිබිලා විවාහය දෙදරා යන්න පුළුවන්. ඉතින් ඒක නිසා දුවේ පුතේ බොහොම ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. මේ කාල සීමාව හදිස්සි වෙන්න එපා, හදිස්සි තීන්දුව තීරණ ගන්න යන්න එපා. ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාව තුළ පතල් කර්මාන්තය, දීවර රැකියාව, දීවර ශේෂ්ත්‍රය, ඒ වගේම තමයි කෘෂි කර්මාන්තය ආශ්‍රිත රැකියා කටයුතු කරන උදවියට ඔන්න යහපත් ප්‍රතිඵල උදා කරනවා වගේම අනතුරු වලින් ප්‍රවේශම් වෙන්න. ඔබට විශේෂයෙන්ම සතුන් සම්බන්ධ යම් රැකියා කටයුතු කරන උදවිය ඔවුන්ගෙන් සතුන්ගෙන් යම් පීඩනයන්, විශේෂයෙන් උදාහරණයක් කියනවා නම් එහෙම ඔබ යම් වෙලාවක ගැල් කර්මාන්තය වෙන්න පුළුවන්, නැත්නම් සමහර වෙලාවට ඔබ වෙන්න පුළුවන් මාළු කර්මාන්තය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ රැකියා කටයුතු කරන උදවියට ඔවුන්ගෙන් යම් හානි සිදු වෙන්න පුළුවන්, සතුන්ගෙන් හානි සිදු වෙන්න පුළුවන්. මෙතෙන්දී අපි කිව්වොත් දීවර කර්මාන්තය සිදු කරන කෙනෙකුට මාළුන්ගෙන් හානි සිදු වෙනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ සම්බන්ධ රැකියා කටයුතු කරන උදවියට සමහරලාවට නයි, සර්පයන්, ඒ වගේ අයගෙන් යම් ගැටලු ඇතිලා ජීවිතේ හානි වෙන්න පුළුවන්. මේ කාල සීමාව ඉවසීමෙන් බුද්ධිමත්ව වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබගේ රැකියාව කටයුතු කරනකොට රැකියා කටයුතු තුළ ඔබ කාන්තා පාර්ශවයෙන් සම්බන්ධ වැඩ කටයුතු කරන උදවී ඉන්නවා නම් ඉවසීමෙන් යුතුව වැඩ කටයුතු කරන්න. මොකද ඔවුන්ගෙන් යම් නරක දේවල් වෙන්න පුළුවන්. කාන්තා පාර්ශවයෙන් යම් අකටයුතුකම් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඔබට ඔබගේ රැකියාවට යම් හානිදායක තත්වයන් ඒ ස්ථානය තුළ සතුරන් බිහි වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ සෞඛ්‍ය ශාස්ත්‍රය සම්බන්ධව රැකියා කටයුතු කරන උදවියට සමාජයෙන් බොහෝ පිළිගැනීමක් ලැබෙන කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබගේ අතින් හැබැයි ඖෂධ වැරදීම් වෙන්න පුළුවන්. ඒ නිසා ඉවසන්න, ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. ඔබගේ රැකියාව සහ පුද්ගලික ජීවිතය පටලවා ගන්න එපා. ඖෂධව යම් රෝගියෙකුට යම් ඖෂධයක් දෙනවා නම් ඔබට වැරදීම් වෙන්න පුළුවන් ඉඩකඩ බොහෝ වැඩි කාල සීමාවක්. චන්ද්‍රය සහ රාහු 11 වැන්නේ ගමන් කරන්නා වූ කාල සීමාවක් නිසා ඉතාමත්ම ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි
ඔබගේ රැකියාව ගැන කතා කරනවා වගේම විදේශගත ඔබ ගැන කතා කරනකොට ඔන්න ඔබට ඊ타මත්ම සුබඵල ගැන දෙන කාල සීමාවක් උෂ්ණාධික රටවල ජීවත් වෙන උදවියට මෙම කාල සීමාව තුළ කටක ලග්න හිමියන් ඉන්නව නම් ඔන්න යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඔබ කරන කියන සියලු කටයුතු වල වැටුප් වැඩිවීම ඒ වගේම තමයි ආයතන ප්‍රධානින්ගේ පැසසුම් වලට ලක් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම ග්‍රහ මාරුව තුළ යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට ඉඩකඩ තිබෙනවා සඳුදා දවසක නාත දෙවියන් වෙනුවෙන් පළතුරු වට්ටියක් පූජා කරන්න. එයින් ඔබට යහපත් ප්‍රතිඵල උදා කරගෙන මේ ජීවිතේ ඔබට තව තවත් සාර්ථකත්වයට ලං වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන බව තමයි පෙනෙන්නට තිබෙන. ඔබට පුළුවන්කම තිබෙනවා නම් සඳුදා දවස තුල සමන් දෙවියන්ට පහනක් පත්තු කරන්න. මේ ග්‍රහ මාරුව සිදුවෙන පළවෙනිම සඳුදා දවස තුල එයින් ඔබට ඔබගේ ජීවිතයේ සියලු දේවල් සියලු බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. අපි මේ සූදානම් වෙන්නේ රවි ග්‍රහයා ලග්නාධිපති වූ සිංහ ලග්නය ගැන කතා කරන්න. සිංහ ලග්න ඔබ ගැන කතා කරනකොට ඊ타ත්ම සුවිශේෂ වූ ග්‍රහ මාරුවක් විදියට මෙම ගුරු මාරුව හඳුන්වන්න පුළුවන්. ඔබට පුළුවන්කම තිබෙනවා නම් ඔබගේ කේන්ද්‍ර සටහන අතට ගන්න. මම මේ කියන විදියට බොහොම සරලවම තේරුම් ගන්න පුළුවන් වෙයි. කේන්ද්‍ර සටහන අතට ගත්තා නම් එහෙම ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ කුජ ග්‍රහය රැඳී සිටිනවා. හතරවැන්නේ බුධ කේතු රවි ග්‍රහයින් රැඳී සිටිනවා. ඒ වගේම තමයි පස්වැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. හයවැන්නේ සෙනසුරු ග්‍රහය රැඳී සිටිනවා. ඒ වගේම තමයි හත්වැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. මේ ග්‍රහ මාරුව සිදු වෙන්නේ බ්‍රහස්පති නොහොත් ගුරු ග්‍රහයාගෙන්. ඒ වගේම තමයි අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ චන්ද්‍රය සහ රාහු ග්‍රහයින් රැඳී සිටිනවා. 11වැන්නේ ග්‍රහයින් නැහැ. 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරය තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන අපට බලා ගන්න පුළුවන්. ඉතින් සිංහ ලග්න හිමි ඔබේ ලග්නාධිපති හතරවැන්නේ ගමන් කරන්නා වූ කාල සීමාවක ගුරු ග්‍රහයා දකිනවා. හත්වැන්නේ ඉන්නවා. ඊ타ත්ම සුබයි. ඒ වගේම තමයි ඔබගේ චරිතයට ඔබ සාමාන්‍ය සිංහ ලග්න හිමියන් තරමක් හැම වෙලාවෙම තමන් එඩිතර තීන්දුව తీරන ගන්නවා. ඒ වගේම තමයි සිංහ ලග්න හිමියන් සාමාන්‍ය නම්‍යශීලී නොවන පුද්ගලයන් විදිහට තමයි හඳුන්වන්න පුළුවන්. ඔබ සාමාන්‍යයෙන් හරි තේජවන්ත පුද්ගලයන් විදිහට සමාජ ජීවත් වෙන හැබැයි කිසි කෙනෙකුට කරදරයක් නැති හොඳින් ජීවත් වෙන පුද්ගලයන් විදිහට සිංහ ලග්න හිමියන් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔබ ගන්න තීන්දුව తీරන නිවැරදි තීන්දුව తీරන බවට පත් කරගන්න පුළුවන් මේ ග්‍රහ මාරුවත් එක්ක. ඒ වගේම තමයි ඔබගේ ආර්ථිකය ගැන කතා කරනකොට ඔන්න ඉඩකඩම් යම් දෙයක් විකුණලා මුදල් ලබා ගන්න බලාපොරොත්තු වුණා නම් අනිවාර්යෙන් එයින් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඔබ යම් අවස්ථාවක රජයේ රැකියාවක් කරන අයට ලිපි ලේඛන සම්බන්ධ රැකියා කටයුතු කරන උදවියට ඒ වගේම තමයි රාජ්‍යාංශයේ ඉහළ තනතුරු ලබන එක්සිකියුටිව් ලෙවල් එකේ ඉන්න උදවියට ඔන්න යහපත් ප්‍රතිඵල උදා කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔන්න ඔබට මෙම ග්‍රහ මාරුවත් එක්ක ඔබ යම් දෙයක් රැකියාව තුළ වෙනසක් කරන්න ඔබ රැකියාව තුළ පිරිසක් පාලනය කරන්න උත්සාහ කරමින් ඉඳලා උන්ට එවැනි දෙයක් කරගන්න බැරි වුණා නම් ඔන්න මේ කාල සීමාව තුළ ඒ සඳහා නැඹුරු වෙන්න ඔබට අනිවාර්යෙන් ඒ ගරුත්වයත් එක්ක ඔබ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධව බලාපොරොත්තු වෙන ඉන්න උදවියට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කරනවා. ඔබගේ රැකියාව තුළින් විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයට සම්බන්ධ උදවියට ආරක්ෂක අංශයට සම්බන්ධ උදවියට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කරන බවක් තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබ කළමනාකරන ශේෂ්ත්‍රය සම්බන්ධව උසස් අධ්‍යාපන කටයුතු හදාරන සිංහ ලග්න හිමියන් ඉන්නවා නම් ඔන්න ඒ සිංහ ලග්න හිමියන්ට ඊ타ත්ම සුබ ප්‍රතිඵල උදා කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු තව තවත් සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබට සමාශ්‍රිත රෝග තත්වයන් තිබෙනවා නම් විශේෂයෙන්ම පාදාශ්‍රිත යම් යම් රෝග තත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඔබ ඉවසීමෙන් සහ බුද්ධිමත්ව මෙම කාල සීමාව කටයුතු කරන්න. විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහයා 6 වැන්නේ ගමන් කරන්නා වූ කාල සීමාවක තුල ඔබ එක්තැන් කරන්න ඉඩකඩ තියෙනවා. ඒකින්ද ඔබ ඒ කරන කියන කටයුතු වලදී හරීම ඉවසිලිවන්ත වෙන්න බුද්ධිමත් වෙන්න ඔබ රැකියා කටයුත්තක් කරා හෝ හැම වෙලාවෙම ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි
මෙම කාල සීමාව තුළ ඔබට ඔබගේ විවාහය අතිසාර්ථක විවාහයක් බවට පත් කරගන්න පුළුවන්. විවාහය තුළ ඔබ ආධ්‍යාත්මික ජීවිතය ගැන හිතන්න කල්පනා කරાવી. නමුත් ඔබ ලෞකික ජීවිතය සහ ආධ්‍යාත්මික ජීවිතය බොහොම මැනවින් කළමනාකරණය කරගනිමින් වැඩ කටයුතු කරන බවක් තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ආදරවන්තයින්ට ප්‍රේමවන්තයින්ට ඊ타ත්ම යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඔබ ආදර සම්බන්ධතාවයට තුන්වෙනි පාර්ශවයන්ගෙන් බලපෑම් එල්ල වුණත් ඔබගේ අරමුණ කරා යන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි තරමක් සැලකිලිමත් වෙන්න ඕන. වැඩිහිටි උදවිය ඉන්නවනම් තාවම විවාහ නොවි විශේෂයෙන්ම අවුරුදු 60ට එහා වගේ ඕ නැත්නම් අවුරුදු 55ට එහා වගේ අය ඔන්න ඒ අයට පවා මංගල යෝග උදා වෙන කාර්යයක් ඔබට යම් අයගෙන් අනුකම්පාව දිනාගෙන ඒ වගේම තමයි වෙනත් අයගෙන් අපි කියන්නේ සාමාන්‍ය සැලකුම් ලබන්න පුළුවන් කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද සමාජය තුළ අපිට මෙවැනි පුද්ගලයන් බොහෝසේ හමු වෙනවා. මට පුද්ගලිකව අනන්තවත් කතා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් කුඩා දරුවෙක් සහ වැඩිහිටියෙක් කියන්නේ දෙදෙනාම එක හා සමානයි එක පැත්තකින් බලනකොට. ඉතින් ඒකින්ද වුන් හැම කෙනාටම තවත් කෙනෙක්ගේ උදව් උපකාරව අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට ආරක්ෂක අංශයේ රැකියා කටයුතු කරන උදවියට ඔන්න පෙරපින පළ දෙන කාල සීමාවක්. ඔබ හැකිතාක් උපරිම උත්සාහ කරන්න වෙනත් අයට උදව් උපකාර කරමින් වැඩ කටයුතු කරන්න. ඔබට නොසිතන මුදල් ලාභයන් ඔබට නොසිතන රැකියාවේ තනතුරු ලැබෙන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යෙන්ම පවතින බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි විදේශගතව රැකියා කටයුතු කරන උදවියට. විදේශගතව රැකියා කටයුතු කරන උදවියට මෙම කාල සීමාව තුළ ඇත්තටම ඔබට ඉතාමත්ම යහපත් ඔබ බලාපොරොත්තු වෙනවා නම් යම් තැනකදී ඔබගේ රැකියා කටයුතු වෙනස් කරන්න ඒ සඳහා පවා ඔබට ඉඩකඩ තිබෙන කාල සීමාවක්. ඒ වගේම තමයි විදේශගත ඔබ තරමක් සැලකිලිමත් වෙන්න. ඔබගේ වීසා සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ප්‍රශ්න පවා ඔබට විසඳෙන්න පුළුවන් පෙබරවාරි මාසේ 10 වෙනිදායින් පසු කාල සීමාව තුළ. ඒ වගේම ඔබට යම් යම් සුළු රෝග තත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා පෙබරවාරි මාසේ වෙනකන්. නමුත් ඊට පස්සේ කාල සීමාව තුළ ඔබට ඊ타ත්ම සුබයි. ඉතින් මම මේ කියපු විදිහට ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා ඉරිදා දවසක නාත දෙවියන්ට සහ ඊශ්වර දෙවියන්ට පළතුරු වට්ටියක් පූජා කරන්න. මේක මේ ග්‍රහමාරුව සිදු වෙලා එන පළවෙනි ඉරිදා දවස තුල සිදු කළ යුතුයමයි. වඩාත්ම සුබයි උදේ 6ත් 8ත් අතර සිදු කරන්න පුළුවන් නම් ඔබට කරන්න බැරි නම් ඔබගේ ඥාතියෙක් හෝට කියලා කරවන්න. ඒත් ගැටලුවක් නැහැ. ඒ කරලා හැබැයි වුන් අනිවාර්යෙන්ම නිර්මාංශ විය යුතුයි. නිර්මාංශ වෙලා දවස් 3ක් හෝ 3 වරුවක් නිර්මාංශ වෙලා ඒ සිදු කිරීම ඉතාමත්ම යහපත් වෙනවා. මම මේ කියපු ආකාරයට ඔබ වත්පිළිවෙත් සිදු කරලා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. අපි මේ සූදානම් වෙන්නේ බුධ ග්‍රහයා ලග්නාධිපති වූ කන්‍යා ලග්න හිමි ඔබට මෙම ගුරු මාරුව කොහොමද කියන එක කතා කරන්න. ඇත්තටම කන්‍යා ලග්න හිමි ඔබට පුළුවන්කම තිබෙනවා නම් ඔබ කේන්ද්‍ර සටහන අතට අරගෙන මම මේ කියන විදියට සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි කොහොමද මේ ග්‍රහ ගෝචර ගමන සිදු වෙන්නේ කියන එක. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. ඒ වගේම තමයි දෙවැන්නේ වම් පැත්තට දෙවැන්නේ කුජ ග්‍රහයෙන් ඉන්නවා. ඒ වගේම තුන්වැන්නේ බුධ රවි කේතු ග්‍රහයෙන් ඉන්නවා. හතරවැන්නේ සිකුරු ග්‍රහයෙන් ඉන්නවා. පස්වැන්නේ සෙනසුරු ග්‍රහයෙන් ඉන්නවා. හයවැන්නේ ගුරු ග්‍රහයෙන් ඉන්නවා. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ චන්ද්‍රය සහ රාහු ග්‍රහය රැඳී සිටිනවා. 10 වැන්නේ ග්‍රහයින් නැහැ. 11 වැන්නේ ග්‍රහයින් නැහැ. 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමනත් එක්ක කතා කරන්න වෙන්නේ. ඉතින් 9 වැන්නේ චන්ද්‍රය සහ රාහු ග්‍රහය රැඳී සිටිනවා. ඉතින් මේකත් සහ ඔබගේ ලග්නාධිපති වෙන්නේ බුධ ග්‍රහයා තුන්වැන්නේ වික්‍රම ස්ථානයේ රැඳී සිටිනවා. ඉතින් රවි කේතු යෝගයක් එක්ක තමයි මේ වික්‍රම ස්ථානයේ රැඳී සිටින්නේ. ඇත්තටම ඔබට සමාජය තුළ විශාල ගරු බුහුමන් ලැබෙමින් ඔබ කරන කියන දේවල් සාර්ථක වෙන බව තමයි මේන් ඔබට පෙනෙන්නට තියෙන්නේ. ඒ වගේම තමයි ඔබ සමාජය තුළ යම් පිළිගැනීමක් බලාපොරොත්තු වුණා නම් සමාජය තුළ යම් දෙයකට මැදිහත් වෙන්න බලාපොරොත්තු උදාහරණයක් විදියට අපි ගමක කියනවා නම් එම සමිති සමාගමකට වෙන්න පුළුවන් ශ්‍රම දානයකට වෙන්න පුළුවන් ඒ වගේ. නමුත් ඔබ රැකියා මට්ටමින් හෝ ඔබගේ ව්‍යාපාරික මට්ටමින් ගත්තොත් එම ව්‍යාපාරිකයන් අතර තිබෙනා වූ යම් ඔවැනි ප්‍රොජෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ සියලුම දේවල්
වලින් ඔබට ගෞරව නම්බුනාම ලැබෙන බව පැහැදිලිවම පෙනෙන්නට තියෙනවා. ඒ වගේම තමයි දෙවැන්නේ කුජ ග්‍රහය රැඳිලා සිටිනවා. ඒ වගේම ඔබට ආර්ථිකමය වශයෙන් ඔන්න මේ කාල සීමාව තුළ මුදල් පරිපාලනය බැංකු සම්බන්ධ කටයුතු වලදී ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න බොහොම ඉවසීමෙන් හා ප්‍රවේශමින් කටයුතු කරන්න බැංකු ගනුදෙනු කිරීමේදී ඔබට යම් අවාසි සහගත බොහෝ දේ සිදු වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබට සහෝදර සහෝදරියන්ගෙන් ඔන්න ඔබ නීති ශේෂ්ත්‍රය හදාරන යම් සහෝදර සහෝදරියන් ඉන්නවනම් ඔන්න ඒ උදවියට යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඒ වගේම තමයි රාජ්‍යාංශයට සම්බන්ධව වැඩ කටයුතු කරන සහෝදර සහෝදරියන් ඉන්නවනම් ඔවුන්ට යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඒ වගේම තමයි අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධව රැකියා කටයුතු කරන සහ එවැනි ශාස්ත්‍රවල වැඩ කටයුතු කරන උදවියට යහපත් ප්‍රතිඵල උදා කරන බව පෙනෙන්නට තිබෙනවා. ඔබට ඒත් එක්කම ඔබගේ කතා කරන්න ඕන රථ වාහන නැත්තම් ඒ වගේම ඔබට ගෙවල් දොරවල් යාන වාහන සම්බන්ධව කතා කරනකොට විශේෂයෙන්ම රථ වාහන සම්බන්ධව ඔබ නීති ශාස්ත්‍රයේ රැකියා කටයුතු කරනවා නම් ඒ උදවිය ඊ타ත්ම ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න ප්‍රවේශම් සහගතව වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධව යම් බලාපොරොත්තු තියාගෙන නැති වෙනස් වීම බලාපොරොත්තු තියාගෙන නැති එයින් ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යෙන්ම පවතිනවා. ඒ වගේම තමයි ඔබ නිවසක් මිලදී ගන්න තවත් තැනකට වෙනස් වෙන්න ඔබ බලාපොරොත්තු වෙනව නම් ඔන්න මේ රටේ ඉඳලා වෙනත් රටකට පදිංචි වෙන්න බලාපොරොත්තු වෙනව නම් ඇත්තරම ඔබට එයින් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඔබ අධ්‍යාපන ශාස්ත්‍රයේ සම්බන්ධව ඔබගේ උසස් අධ්‍යාපනය සහ සාමාන්‍ය අධ්‍යාපනය හදාරන දුවා දරුවන් ඉන්නව නම් කන්‍යා ලග්න හිමියන් ඔන්න අධ්‍යාපනයේ මේ කාල සීමාව තුළ තරමක් ඈලි මෑලි ගති ස්වභාවයන් තියෙන්න පුළුවන්. ඔබ අසාර්ථක වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා බොහොම ඉවසීමෙන් හා ප්‍රවේශමින් යුතුව වැඩ කටයුතු කරන්න. ඒ වගේම ඔබට මෙම කාල සීමාව තුළ සතුන් සම්බන්ධ යම් රෝග තත්ත්වයන් ඇති වෙන. උදාහරණයක් කියනවා නම් එම ඩෙන්ගු වගේ රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබට යම් කුෂිකර්මාන්තය රැකියා කටයුතු කරන උදවියට කුෂිකර්මාන්තයෙන් යම් මීවුණ වගේ දේවල් වලින් ප්‍රවේශම් වෙන්න. ඉතින් එවැනි රෝග තත්ත්වයන් හට ගැනීම ඉඩකඩ තිබෙන නිසා ඔබ ඉවසිලිවන්ත වැඩ කටයුතු කරත් වඩාත්ම සුබ වෙනවා. ඒ වගේම තමයි ඔබගේ විවාහය සම්බන්ධව කතා කරනකොට ඔබගේ විවාහය මේ කාල සීමාව තුළ ආධ්‍යාත්මික ජීවිතය ඔබගේ සාර්ථක වෙන්න පුළුවන්. නමුත් ලෞකික ජීවිතය තුළ ඔබගේ විවාහය දෙදරා යෑම වෙන්න පුළුවන්. ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඊ타ත්ම ප්‍රවේශම් වෙන්න ඔබගේ ආදර සම්බන්ධතාවයන් ප්‍රේම සම්බන්ධතාවයන් තිබෙන උදවියට යම් නරක සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඒ නිසා වෙනත් පාර්ශවයන් වල මැදිහත් වීම නිසා ඔබගේ ආදර සම්බන්ධතාවය සහ ප්‍රේම සම්බන්ධතාවය කඩා බිඳ දැමෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔබ ඊ타ත්ම ප්‍රවේශම් වෙන විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ ඔබ යුනිවර්සිටි එකක කැම්පස් එකක ඉගෙන ගන්නව නම් ඔන්න ඒ අය තමන්ගේ අධ්‍යාපනය ගැන මූලිකත්වයේ දීලා තමන්ගේ වෙනත් තිබෙන්නා වූ සම්බන්ධතාවයන් කැඩී බිඳී යන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඊ타ත්ම ප්‍රවේශම් සහ ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ නීති ශාස්ත්‍රය සහ සෞඛ්‍ය ශාස්ත්‍රය සහ කුෂිකර්මාන්තය ආශ්‍රිතව රැකියා කටයුතු කරන උදවියට මෙම පෙබරවාරි මාසේ 10 වෙනිදායින් පසු කාල සීමාව ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ගෙන දෙන බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ විදේශගතව රැකියා කටයුතු කරන උදවිය ඉන්නව නම් ඔවුන්ට ඔන්න සීතල රටවල් වල රැකියා කටයුතු කරන උදවියට ඔබට යහපත් ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතින බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබත් යම් ආබාධ සහිත පුද්ගලයන් නම් මෙම කාල සීමාව තුළ ඔබට සුළුසුළු ආබාධ තත්වයන් වලට මුල දෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට යම් සුළුසුළු අපල තත්වයන් තිබෙන්න පුළුවන්. ඔබට පුළුවන්කම තිබෙනවා බදාදා දවසක විෂ්ණු දෙවියන් සිහි කරලා දවසේ වැඩ කටයුතු ආරම්භන්න. විෂ්ණු දෙවියන් වෙනුවෙන් බදාදා දවස තුල පළතුරු වට්ටියක් පූජා කරලා වැඩ කටයුතු ආරම්භන්න ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ 2021 ගුරු කුම්භ රාශිගත වීම තුලා ලග්නයට කොහොමද කියන එක කතා කරන්න.
තුලා ලග්න හිමි ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු ග්‍රහයා. ඉතින් අපි බලමු කොහොමද ඔබගේ ලග්නයට මෙම ග්‍රහ ගමන බලපාන්නේ කියලා. මුලින්ම මම කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන්. ඔබගේ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට අරගෙන මම මේ කියන විදියට ග්‍රහයන් ඉන්නවද කියලා බලන්න. ඔබට සරලව බොහොම තේරුම් ගන්න පුළුවන් වේවි. ලග්න ස්ථානයේ කුජ ග්‍රහය රැඳී සිටිනවා. දෙවැන්නේ බුධ රවි කේතු යෝගයක් තිබෙනවා. ඒ වගේම තමයි තුන්වැන්නේ සිකුරු ග්‍රහය ඔබගේ ලග්නාධිපතිය රැඳිලා සිටිනවා. හතරවැන්නේ සෙනසුරු ග්‍රහය ඉන්නවා. පස්වැන්නේ ගුරු ග්‍රහය ඉන්නවා. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ චන්ද්‍ර රාහු යෝගයක් තිබෙනවා. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11 වැනි ග්‍රහයින් නැහැ. 12 වැනි ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන අපට බලා ගන්න පුළුවන්. ඉතින් ඔබගේ ග්‍රහ ගෝචරයත් එක්ක ඔබට මෙම ග්‍රහමාරුව කොහොමද බලපාන්නේ කියලා අපි කතා කරොත් එහෙම ඔබ මෙම කාල සීමාව තුළ දැඩි තීන්දුව తీරන ගන්න උත්සාහ කරන කාලයක්. ඒ නිසා ඔබ ගන්න තීන්දුව తీරන වැරදි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිවැරදි නොවෙන්න පුළුවන්. ඔබට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධව බොහොම ඉවසීමෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ තීන්දුව తీරණයක් ගැනීමේදී ඔබ ඍජු බව ප්‍රකාශ කිරීම ඔබ කෙලින් යම් යම් තීන්දුව తీරන ගැනීම තරමක් ඔබට අවාසි සහගත සිදුවීම් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ආර්ථිකමය වශයෙන් වන sannivedana ශේෂ්ත්‍රය සහ විශේෂයෙන්ම මෙම තාක්ෂණික සම්බන්ධ විෂයන් වල නියැලෙන සිටින උදවියට ආර්ථිකමය වශයෙන් ඉතාමත්ම සුබයි. මුදල් ලැබීම අතින් ඉතාමත්ම සුබයි. ඒ වගේම තමයි රාජ්‍යංශයට සම්බන්ධ රැකියා කටයුතු කරන උදවියටත් ඔන්න යහපත් ප්‍රතිඵල ළඟා කර ගැනීමට මෙම කාල සීමාව තුළ ඉඩකඩ තියෙනවා. ඒ වගේම ඔබට සහෝදර සහෝදරියන් විශේෂයෙන්ම ඇඟලුම් ශේෂ්ත්‍රය සහ නිර්මාණශීලී රැකියා කටයුතු වල නියැලෙන සහෝදර සහෝදරියන් ඉන්නවනම් ඔන්න ඒ උදවියට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල උදා කරන විශේෂම කළමනාකරණ ශේෂ්ත්‍රයට සම්බන්ධව රාජ්‍යංශයේ රැකියා කටයුතු කරන උදවියට ඔන්න යහපත් ප්‍රතිඵල උදා කරන බව තමයි පැහැදිලිවම පෙනෙන්නේ. තියෙන්නේ. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට තමන්ගේ විශේෂම මව් පාර්ශවයෙන් ඔබට යම් දේපලක් හිමි වෙන්න තිබුණු නම් අන්නේ දේපල හිමි කර ගැනීම සඳහා ඉඩකඩ තියෙන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. එයින් ඔබට ලාභවත් වෙන බවක් තමයි පෙනෙන්න තියෙන්නේ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම කාල සීමාව තුළ ඔබට යාන වාහන ගෙවල් දොරවල් සම්බන්ධව ඉඩකඩම් සම්බන්ධව ප්‍රශ්න පැන නගින්න පුළුවන්. නීතිමය කරුණු කාරණා ගෙන දෙන්න පුළුවන්. නීතිමය ප්‍රශ්න පැන නගින්න පුළුවන්. එයින් ඔබට අවාසි සහගත සිදුවීම් වෙන්න පුළුවන්. ඔබට මතක් කරනවා නම් යම් වෙලාවක ඔබ ඉඩමකට ගෙදරකට නීතිමය පැත්තට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා නම් එයින් ඔබට අවාසියක් සිදු වෙන්න පුළුවන්. ඉඩකඩ තියෙන බව මතක තබා ගන්න. ඒ වගේම තමයි ඔබගේ අධ්‍යාපනය ගැන කතා කරනකොට ඔබගේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ඔබ වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධව නැත්නම් තාක්ෂණයේ සම්බන්ධ විෂයන් හදාරන උදවියට ඔන්න ඉතාමත්ම යහපත් ප්‍රතිඵල උදා කරන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම කාල සීමාව තුළ ඔබගේ දුවා දරුවන් ඉන්නව නම් තුලා ලග්න හිමියන් ඒ තුලා ලග්න හිමියන් ගුරු බලවත් වෙලා උප්පත්ති ජන්ම කේන්ද්‍රයේ ඉන්න තුලා ලග්න හිමියන් ඉන්නව නම් ඉතාමත්ම යහපත් ඔබට ඉතාමත්ම සුබදායක ලැබීම් තියෙනවා ජනවාරි මාසේ 5 වෙනිදායින් පසු කාල සීමාව තුළ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන විවාහය සම්බන්ධව කාරණාව. විවාහය සම්බන්ධයෙන් ඔබට ඉතාමත්ම සුබදායක යහපත් විවාහයක් සිදු වෙන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන. විශේෂයෙන්ම ඔබ විවාහ වෙන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් යම් කෙනෙක් සමග ඉංජිනේරු වෘත්තියට සහ ඔබ ගණිතාංශයට සම්බන්ධ පුද්ගලයෙක් හා සම්බන්ධකම් පවත්වනවා නම් ඔන්න ඉතාමත්ම යහපත්. එයින් ඔබට ඔබගේ විවාහය ඉතාමත්ම හොඳින් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මතක් කරන්න ඕන ආදර සම්බන්ධතාවයන් ප්‍රේම සම්බන්ධතාවයන් තිබෙන උදවියට මෙම කාල සීමාව තුළ යම් යම් ගැටලු පැන නගින්න පුළුවන්. නමුත් ඔබට වැඩිහිටි උදවියගේ ආශිර්වාදය අනිවාර්යෙන් ලැබෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි මේ කාල සීමාව ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා.
කිසිසේත්ම වතුර සම්බන්ධ සහ ජලය සම්බන්ධ දේවල් වලදී ඊ타මාත්ම ප්‍රවේශම් වෙන එවැනි රැකියා කටයුතු කරන උදවිය සහ එවැනි දේවල් වලට යොමු වෙන්න බලාපොරොත්තු වෙන උදවිය ඉන්නව නම් ඊ타මාත්ම ප්‍රවේශම් වෙන්න. ඒ වගේම මතක තබා ගන්න ඔබ සොර සතුරු කරදර ඔබගේ නිවස තුළට ඇතුළු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නීතිමය කරදර ඔබ අඩුම මෙම කාල සීමාව තුළ මෙම ග්‍රහමාරුව සිදුවෙන මම කියපු කාල සීමාව තුළ අඩුම පොලිසියකට ගිහිල්ලා පැමිණිල්ලක් හරි දාන්න සිදු වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඊ타ත්ම ප්‍රවේශම් සහගත වැඩ කටයුතු කරන්න. චන්ද්‍රයා සහ රාහු ග්‍රහය අටවැන්නේ ගමන් කිරීම තරම්ම සුබදායක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම කාල සීමාව තුළ ඔබට බඩ ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම ආමාශාශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඊ타ත්ම ප්‍රවේශම් සහගතව හරි විදියට වෛද්‍ය උපදෙස් පිළිපදමින් වැඩ කටයුතු කිරීම ඊ타ත්ම වැදගත්. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන රැකියාමය වශයෙන් ඊ타ත්ම සුබදායක පිහිටීමක් පෙනෙන තිබෙන ඔබ කරගේ රැකියාවෙන් උසස් වීම ඉහළට යෑම බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන කාල සීමාවක්. ඒ වගේම ඔබට රැකියාවේ වෙනත් අය සමග ගැටුම් නිර්මාණය වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ සම්බන්ධව ප්‍රවේශම් වෙන්න හරිම ඉවසිලිවන්ත වෙන්න බුද්ධිමත් වෙන්න වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ රැකියාවේ යම් ප්‍රදේශයකට ස්ථාන මාරුවක් බලාපොරොත්තු වුණා නම් ඒ ස්ථාන මාරුව ඔබට ලබා ගන්න පුළුවන්. වගේම ඔබ මතක තබා ගන්න රැකියාවේ තෘප්තිය තරමක් අඩු වෙන්න පුළුවන්. ඔබ රැකියාව ගැන කලකිරීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් සිදුවීම ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන විදේශගතව සිටින ඔබට ඔන්න යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඔබ විදේශගත වෙලා ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ මව් රට කොහෙද මව් රටට යන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඔබ නොසිතන විදියට ලාභ ප්‍රයෝජන අත්වේවි. ඔබට ඔබගේ ස්වාමියා නැත්නම් ඔබගේ ඉහළ ඒ ආයතනයේ ප්‍රධානිය ඔබට උදව් උපකාර කරන බව අනිවාර්යෙන් පේනට තියෙනවා. ඉතින් ඒක නිසා ඔබට මේ පැත්තෙන් ඉතාමත්ම යහපත්. ඔබ විශේෂයෙන්ම විදේශගත වෙලා වීසා නැතුව ඉන්නව නම් ඒ වගේම තමයි විදේශගත වෙලා ඔබ යම් අවස්ථාවකදී තව කෙනෙකුගේ උදව් උපකාරයක් බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් විදේශගත වෙලා ඔබ ණය මුදලක් බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් මෙම කාල සීමාව තුළ නොවැම්බර් මාසයේ මේ වෙන ග්‍රහමාරුව ඒ වගේම තමයි ජනවාරි මාසේ 25න් පස්සේ කාල සීමාව තුළ ඔබ බලාපොරොත්තු වෙන දේවල් ඔබට ඉෂ්ට කරගන්න පුළුවන්. හැබැයි ඊට පෙර ඔබට බොහෝ ගැටලු වලට මුහුණ දෙන්න සිදු වේවි. ඊ타ත්ම ප්‍රවේශම් වෙන්න ඔබ නීතිමය පැත්තට යොමු වෙන්න ඉඩකඩ තියෙනවා විදේශගත ඔබ. ඒ වගේම තමයි ව්‍යාපාර කටයුතු කරන උදවියට මෙම කාල සීමාව තුළ නීතිමය ප්‍රශ්න පැන නගින්න පුළුවන් ඉඩකඩ තියෙනවා. තමන්ගේ මව් රටෙන් පිට වෙලා විදේශ රැකියාවල නිරත වෙන උදවියට ඒ වගේම තමයි මව් රටෙන් පිට වෙලා විදේශගත වෙලා තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන උදවියට එවැනි දේවල් වෙන්න ඉඩකඩ තියෙන නිසා ඊ타ත්ම ඉවසීමෙන් හා බුද්ධියෙන් යුතුව කටයුතු කිරීම ඊ타ත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් පුළුවන්කම තිබෙනවා සිකුරාදා දවසක නාත දෙවියන් වෙනුවෙන් පහනක් පත්තු කරන්න. ඒ වගේම තමයි සිකුරාදා දවස තුල ඔබට පුළුවන්කම තිබෙනවා පත්තිනි මෑණියන් වෙනුවෙන් පළතුරු වට්ටියක් පූජා කරලා එයින් ඔබට ඔබගේ අපල තත්ත්වයන් දුරු වෙන්න කියලා ඉල්ලන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් සිකුරාදා දවස තුල ඔබ ගෙදරින් පිටව යාමට ප්‍රථමයෙන් ඔබ යම් මුදලක් ඉස්සෙල්ලාම හිතේ අදිටන් කරගෙන ඒක යම් යාචකයෙකුට නැත්තම් ඔබගේ හිතවතෙකුට හෝ යම් කෙනෙකුට උදව් උපකාරයක් අවශ්‍ය පුද්ගලයෙකුට එය ලබා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට ඔබට යම් අපල තත්වයක් තිබුණා නම් ඒයින් දුරු කරගන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මම මේ කියපු දේවල් සිදු කළ යුත්තේ මේ ග්‍රහමාරුව සිදු වෙලා පළවන සතිය තුල. පළමු සතිය තුල අනිවාර්යෙන් ඔබ ග්‍රහමාරු උදාහරණයක් විදිහට 20 වෙනිදා සිදු වෙනවා නම් එහෙම 20 වෙනිදායින් පස්සේ එන මම ඔය කියන සිකුරාදා දවසකේ සිදු කළ යුතුමයි. හොඳයි. අපි මෙවැනි මේ විදියට යම් තුලා ලග්නයට අපලගෙන දුන්නට ඔබට ඔබගේ පුද්ගලික කේන්ද්‍රය අනුව මේ යම් වෙනස් වීම වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ තුලා ලග්න හිමි ඔබ ඊ타ත්ම ප්‍රවේශම් වෙන්න මම අර මුලින් කිව්වා වගේ මේ ලග්නාධිපති කුජ ග්‍රහයා ලග්නේ ගමන් කරනවා වගේම ඔබගේ ලග්නාධිපති තුන්වැන්නේ ගමන් කිරීම ඔබට යම් අපල තත්වයන් ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ක්‍රීඩා ශේෂ්ත්‍රයේ නියැලෙන ඔබ නම් ඔබට ඊ타ත්ම ජයග්‍රහණයම හිමිවන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. අපි මේ සූදානම් වෙන්නේ ගුරු ග්‍රහයාගේ කුම්භ රාශිගත වීම
කුජ ග්‍රහයා ලග්නාධිපති වූ වෘශ්චික ලග්නයට කොහොමද කියන එක. සාමාන්‍යයෙන් වෘශ්චික ලග්න හිමියන් ඊ타ත්ම ප්‍රවේශම් සහගතව වැඩ කටයුතු කරන ඒ වගේම තමයි සාමාන්‍යයෙන් වෘශ්චික ලග්න හිමියන් එඩිතරව වැඩ කටයුතු කරන පුද්ගලයන් විදිහට තමයි අපට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබට ඔබගේ ග්‍රහ ගෝචර ගමනට අනුව කොහොමද කියන එක බලන්න පුළුවන් නම් ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට ගත්තට පස්සේ බොහොම සරලව මම මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබගේ කේන්ද්‍ර සටහනේ වම් පැත්තට තමයි ගැනලා බලන්න ඕන. බලනකොට ලග්න කේන්ද්‍රයේ රවි, කේතු, බුධ කියන ග්‍රහයන් ග්‍රහ ගෝචර ගමනින් රැඳිලා ඉන්නවා. ඒ වගේම තමයි දෙවැන්නේ සිකුරු ග්‍රහය ඉන්නවා. තුන්වැන්නේ සෙනසුරු ග්‍රහය ඉන්නවා. හතරවැන්නේ ගුරු ග්‍රහය ඉන්නවා. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් ඉන්නවා චන්ද්‍රය සහ රාහු ග්‍රහය. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. 10 වෙන්නේ නැහැ. 11 වෙන්නේ නැහැ. 12 වෙන්නේ ඉන්නවා කුජ ග්‍රහය. ඔන්න ඔය ආකාරයට තමයි වෘශ්චික ලග්න හිමි ඔබට ග්‍රහ ගෝචරය ගැන ගමන අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් වෘශ්චික ලග්න හිමි ඔබ මම අර මුලින් කිව්ව විදිහට හරි එඩි තීන්දුව తీරන ගන්න පුද්ගලයන් කියලා කිව්වනේ. ඉතින් ඒකත් එක්ක ඔබට මේ ග්‍රහ මාරුව මොන විදිහට බලපායිද? ඇත්තටම ඔබට රවි එකට පැමිණීමත් එක්ක ඔබ තරමක් උද්දච්ච ස්වභාවයක් පෙනෙන්නට තියෙනවා. හැබැයි ඔබ වැඩ කටයුතු කිරීමේදී හැම අවස්ථාවකම හැම මොහොතකම ඔබගේ රැකියා කටයුතු කිරීමේදී ඔබ බොහෝම ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න. ඔබට යම් යම් අවාසි සිදු වෙන්න පුළුවන්. මොකද කුජ ග්‍රහය ලග්නාධිපති වූ වෘශ්චික ලග්න හිමියන් හැම වෙලාවෙම බොහෝ දුරට උත්සාහ කරන්නේ තමන් කැපී පෙනෙන විදිහට වැඩ කටයුතු කරන ඉතින් ඒකින්ද මේ අවස්ථාව තුළ මේ යන කාල සීමාව විශේෂයෙන්ම නොවැම්බර් මාසේ 20 ඉඳලා දෙසැම්බර් මාසේ 19 වගේ කාල සීමාව වෙනකන් තරමක් ඉවසිලිවන්ත වෙන්න ඔබ ගන්න තීන්දුව తీරන වැරදි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ලිපි ලේඛන සහ රාජ්‍යාංශයට සම්බන්ධ වැඩ කටයුතු කරන උදවියට ඔන්න යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. ඔබගේ චරිතයට ඉතාමත්ම සුබදායක ප්‍රතිඵල විශේෂයෙන්ම ඔබගේ චරිතයට කීර්ති නාමය වැඩි වෙන තත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට ආර්ථිකමය වශයෙන් ඉතාමත්ම සුබයි ඇඟලුම් ශේෂ්ත්‍රය සම්බන්ධව ආදායම් තියෙන උදවියට ඒ වගේම තමයි බොහෝ දුරට සාමූහික ව්‍යාපාර උදාහරණයක් විදියට කියනවා නම් එහෙම කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන ව්‍යාපාර කටයුතු කරන උදවියට ඔන්න යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඒ වගේම තමයි ඔබට ක්‍රීඩාව සම්බන්ධව එවැනි ක්‍රීඩා කටයුතු වල නිරත වෙන උදවියට ඔන්න ඉතාමත්ම යහපත් කාල සීමාවක් ක්‍රීඩාවෙන් ඉහළට යන්න ඉඩකඩ ලැබෙනවා. වගේම ඔබට ඔබගේ රැකියාව තුළ ඔබට යම් යම් ක්‍රීඩා කටයුතු සඳහා අවස්ථාවන් උදා වී උපදේශනය සඳහා අවස්ථාවන් ලැබේවි. ඒ වගේම ඔබට මතක් කරන්න ඕන ඔබ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධව සුපෝකභෝගී ජීවිතය සම්බන්ධව යම් බලාපොරොත්තු තියාගෙන හිටියනම් ඔන්න මෙම කාල සීමාව තුළ පැහැදිලිවම ඔබට ඒ සඳහා අවස්ථාවන් උදා වේවි. කෘෂිකර්මාන්තයේ ආශ්‍රිත විශේෂයෙන්ම ගොවියන් මේ දවස්වල වැඩිපුර කතා වෙන පිරිසක් විදිහට හඳුන්වන්න පුළුවන්. අන්න එවැනි රැකියාවල නියත වෙන උදවිය මෙම කාල සීමාව තුළ ඔබට සාර්ථකත්වයන් බලාපොරොත්තු වෙයි. මේ සියලුම ප්‍රශ්න ඔබට මෙම ග්‍රහ මාරුව අවසන් වීමට පෙර හරියාවි. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් වෙන්න විශේෂයෙන්ම කුෂිකර්මාන්තය සම්බන්ධ දීවර රැකියාවන් සම්බන්ධව ඒ වගේම තමයි ඔබ තේදරු කර්මාන්තය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මැණික් පතල් කර්මාන්තය වෙන්න එවැනි රැකියා කටයුතු වල නිරත වෙන උදවිය ඊ타ත්ම සුබදායක තත්වයක් ගෙන දේවි ජනවාරි මාසේ 13 වෙනිදායින් පස්සේ කාල සීමාව. ඒ වගේම තමයි ඔබගේ අධ්‍යාපනය ගැන කතා කරනකොට අධ්‍යාපන කටයුතු සම්බන්ධව ඉතාමත්ම සුබයි. එවැනි රැකියාවල නිරත වන උදවියට වගේම එවැනි රැකියාවල නිරත වෙනින් අධ්‍යාපන උසස් අධ්‍යාපනය හදාරන අයද උදවියට උදාහරණයක් විදිහට PhD එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ මාස්ටර් එකක් වෙන්න පුළුවන්. පෝස්ට් ග්‍රැජුවේට් එකක් වෙන්න පුළුවන්. එවැනි අධ්‍යාපන කටයුතු හදාරන උදවියට ඔන්න යහපත් ප්‍රතිඵල උදා කරනවා. ශ්‍රේෂ්ඨයන් විදියට ගන්නකොට කළමනාකරණ ශ්‍රේෂ්ඨය ඒ වගේම තමයි කුෂිකර්මාන්තයේ ආශ්‍රිත යම් අධ්‍යාපනික ශ්‍රේෂ්ඨයන් එවැනි රැකියාවන් එවැනි ශ්‍රේෂ්ඨයන් තුළ වැඩ කටයුතු කරන උදවියට ඔන්න අධ්‍යාපනයෙන් ඉහළටම යන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන
ඔබ යම් අවස්ථාවකදී ඔබගේ රෝග තත්වයන් ගැන කතා කරනකොට බඩ ආශ්‍රිත ඒ වගේම තමයි ආමාශයගත රෝග තත්වයන් උත්සන්න වීමට ඉඩකඩ තිබෙන නිසා ඊ타ත්ම ඉවසිලිවන්තව හා ප්‍රවේශම් සහගතව මේ කාල සීමාව තුළ වැඩ කටයුතු කිරීම ඊ타ත්ම වැදගත්. ඒ වගේම තමයි ඔබගේ විවාහය ගැන කතා කරනකොට විවිධ රහස් සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. එයින් ඔබ ඉවසිලිවන්ත වෙන්න, බුද්ධිමත් වෙන්න. ඔබ හදිසි තීන්දුව తీරන ගන්න යන්න එපා කිසිම වෙලාවක. ඒ වගේම තමයි වෙනත් අනියම් සම්බන්ධතාවයන් වලට පැටලීමට ඉඩකඩ තියෙන නිසා ඊ타ත්ම ප්‍රවේශම් වෙන්න. මව් පාර්ශවීය ඥාතීන් ඔබට බොහොම සමීප වෙයි. හැබැයි ඔවුන්ගෙන් ඔබට ඊ타ත්ම යහපත් හොඳ සුබදායක උදව් උපකාර ලැබේ. ඒ අනිවාර්යෙන්ම ඔබ ලබා ගන්න. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ඔබට පෙර පින මතුවෙන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබ නොසිතපු විදියට ඔබට උදව් උපකාර ලැබේවි. ඔබට නොසිතපු විදියට ඔබට සමාජයෙන් ගරු බුහුමන් ලැබේවි. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ඔබගේ රැකියා කටයුතු තුළ ඔබ කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථක කරගන්න ඉඩකඩ තිබෙන බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම කාල සීමාව තුළ ඔබ විදේශයන් වලින් යම් බලාපොරොත්තු වීමක් සිදු වුණා නම් යම් දෙයක් ඔබ මුදලක් හෝ වැටුප් වැඩිවීමක් හෝ නැත්නම් ඔබට යම් තැනකදී ඔබ යම් පිළිගැනීමක් හෝ නැත්නම් ඔබගේ ජීවිතයේ ඇචීව්මන්ට් එකක් බලාපොරොත්තු වුණා නම් ඒ ඇචීව්මන්ට් එක අනිවාර්යෙන්ම ඔබට මෙම ග්‍රහ මාරුවත් සමග ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබ ප්‍රවේශම් වෙන්න ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් වෙන්න, සොර සතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න, ඔබ හඳුනන්නේ නැති ජීවිතයට ඉක්මනින් කිට්ටු වෙන පුද්ගලයන් පිළිබඳව බොහොම ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරොත් වඩාත්ම සුබදායක ප්‍රතිඵල මෙම ග්‍රහ මාරුවෙන් ඔබ වෘශ්චික ලග්න හිමි ඔබට ලබා ගන්න පුළුවන් කියන එක මම කියන්න ඕනේ. ඒ වගේම තමයි මම මතක් කරන්න ඕනේ මේ ග්‍රහ මාරුවත් සමග ඔබට නොසිතපු දේවල්, ඔබට ජීවිතේ වෙනස් වූ අත්දැකීම්, ඔබට ජීවිතේ පෙර නොවිඳි අත්දැකීම්, ඔබට ජීවිතේ වෙන කවදාකවත් මේ ජීවත් වෙච්ච කාල සීමාව තුළ නොසිතපු අත්දැකීම් ලබා ගන්න පුළුවන් ඉඩකඩ ලැබේ. ඉතින් අනිවාර්යෙන්ම ඔබ ඒ අත්දැකීම් මත ඔබගේ ජීවිතය සාක්ෂාත් කරගන්න උත්සාහ කරන්න. ඔබගේ ජීවිතය අතිශය සාර්ථක වන බව මට අනිවාර්යෙන්ම කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම ග්‍රහ මාරුව තුළ ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට ඒ අපල තත්වයට කරන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. අඟහරුවාදා දවසක කාලිමෑණියන් සීකර කාලිමෑණියන්ට පහනක් පත්තු කරන්න. ඒ වගේම තමයි අඟහරුවාදා දවසක කතරගම දෙවියන්ට පහනක් පත්තු කරන්න. ඒ වගේම තමයි අඟහරුවාදා දවසක නාත දෙවියන්ට පළතුරු වට්ටියක් පූජා කරලා තමන්ගේ දේවල් සාර්ථක වෙන්න කියලා ඉල්ලීමක් කරන්න. ඒ වගේම ඔබට ගෙදරට ගෙන්නවලා ඔබට පුළුවන්කම තිබෙනව නම් ඔබගේ ආගම කුමක් වුවත් ඔබට ගෙදරට ගෙනලා පූජකයෙක් ගෙදරට ගෙන්නවලා දානමය පින්කමක් සිදු කරන්න. එය කුමනමය දානමය පින්කමක් වුණත් ගැටලුවක් නැහැ. ඔබ ඒ ටික සිදු කරන්න ඔය අඟහරුවාදා දවසක ඒ සිදු කිරීම තුළ ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් ඒ අපල තත්වයන් මේම ග්‍රහ මාරුව තුළ निराකරණය කර ගැනීමට අනිවාර්යෙන්ම ඔබට ඉඩකඩ තිබෙනවා. අපි මේ සූදානම් වෙන්නේ මෙම ගුරු කුම්භ රාශිගත වීම නැත්නම් බ්‍රහස්පති ග්‍රහයා කුම්භ රාශිගත වීම ගුරු ග්‍රහයාම ලග්නාධිපති වූ ධනු ලග්නයට කොහොම වෙනවද කියන එක කතා කරන්න. ඉතින් මම මේ කියන දේ ඔබට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබ කේන්ද්‍ර සටහන අතට අරගත්තා නම් මම මේ කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබගේ කේන්ද්‍ර සටහනේ ලග්න ස්ථානයේ සිකුරු ග්‍රහය නැත්තම් ගණිනකොට වම් පැත්තට තමයි අපි ගණින්නේ. සාමාන්‍යයෙන් ඔබ කේන්ද්‍ර සටහන ඉස්සරහට අතේ තියාගෙන ඉන්නකොට වම් පැත්තට ගණින්නේ ලග්න ස්ථානයේ සිකුරු ග්‍රහයාද, දෙවැන්නේ සෙනසුරු ග්‍රහයාද, තුන්වැන්නේ ගුරු ග්‍රහයාද, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ ග්‍රහයින් නැහැ, හයවැන්නේ චන්ද්‍රය සහ රාහු ග්‍රහයාද, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, අටවැන්නේ ග්‍රහයින් නැහැ, නවවැන්නේ ග්‍රහයින් නැහැ, දහවැන්නේ ග්‍රහයින් නැහැ, 11 වැන්නේ කුජ ග්‍රහයාද, 12 වැන්නේ රවි බුධ කේතු ග්‍රහයන්ද සිටිමින් ග්‍රහ වලල්ලක් නිර්මාණය වෙමින් තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ. ඉතින් ඔන්න මම මුලින්ම කියපු විදියට අධ්‍යාත්මික ජීවිතය කියන ඒ වගේම තමයි බොහෝ අයට සැප සම්පත් ගෙන දෙන ග්‍රහයක් විදියට හඳුන්වන්න පුළුවන් ඔබේ ලග්නාධිපති ධනු ග්‍රහය. මේ ගුරු ග්‍රහය. ඉතින් මේ ධනු ලග්න හිමි ඔබට මෙම ග්‍රහ මාරුව කොහොම බලපාවිද කියන එක තමයි අපි මේ දැන් කතා කරන්නේ. ඉතින් සිකුරු ග්‍රහයා ලග්න ස්ථානයේ ගමන් කරමින් තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ. ඇත්තටම අතිශය සුබදායක ග්‍රහ මාරුවක්.
ඔබ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔබ කියන්නේ මොනවද? ඒ දේවල් හැම දෙයක්ම අතිශය සාර්ථක වේවි. ඒ වගේම තමයි ඔබට සමාජය තුල ගරු බුහුමන් ලැබේවි. සමාජය තුල පිළිගැනීම ලැබේවි. වැඩිපුර පිරිසක් ඒකරාශී කරගෙන වැඩ කටයුතු කරන්න ලැබේවි. බොහෝ යහළුවන් ඉදීවි මේ කාල සීමාව තුල. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබගේ ආර්ථිකමය වශයෙන් යම් යම් පහළ වැටීම් වෙන්න පුළුවන්. ඊ타ත්ම ඉවසිලිවන්තව ප්‍රවේශම්කාරීව මෙම කාල සීමාව තුළ වැඩ කටයුතු කරන්න ඔබගේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කිරීමට මෙම කාල සීමාව තුළ ඉඩකඩ තිබෙනවා. ඔබ යම් මුදලක් බලාපොරොත්තු වුණා නම් ඔබගේ යම් දෙයකට ආයෝජනය කරන්න බලාපොරොත්තු වුණා නම් දෙවරක් හිතන එක තමයි ඊ타ත්ම සුබ. ඒ වගේම තමයි ඔබගේ සහෝදර සහෝදරියන් ගැන කතා කරොත් වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ කුෂිකර්මාන්තයට සම්බන්ධ උදවිය ඉන්නවනම් මේ කාල සීමාව ඊ타ත්ම ප්‍රවේශම් වෙන්න. ඔබ හදිස්සි වෙන්න එපා. ඔබගේ රැකියා කටයුතු කිරීම තුළ වෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ පුද්ගලික ජීවිතය තුළ වෙන්න පුළුවන්. ඔබට යම් හෝ පැත්තක් ඔබගේ පුද්ගලික ජීවිතයේ යාන වාහන ඉඩකඩම් නැත්නම් ඔබගේ රැකියාව මොනවා හරි පැත්තක් අහිමි වී යාමට වැඩිපුර ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධව කතා කරනකොට ඇත්තටම ඊ타ත්ම සුබයි. ඔබ බලාපොරොත්තු වෙනවා යම් වෙනස් කිරීමක් කරන්න ඒ දේ බය නැතුව කරන්න. ඔබ යම් දෙයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා ඒ දේ බය නැතුව කරන්න. එයින් ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ අධ්‍යාපනය ගැන කතා කරනකොට සුවිශේෂ වූ කරුණු කාරණාවන් කිහිපයක් පැහැදිලි කරන්න පුළුවන්. ඔබගේ අධ්‍යාපනය ඉතාමත්ම සාර්ථක වන බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. උසස් අධ්‍යාපනය සම්බන්ධව ඔබගේ දුවා දරුවන් ඉන්නවනම් ඒ දුවා දරුවන් ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන සෙම ආශ්‍රිත රෝග තත්ත්වයන් උත්සන්න වෙන්න පුළුවන්. ඔබ නොහිතන රෝග තත්ත්වයන් උත්සන්න වෙන්න පුළුවන්. සතුන්ගෙන් ඇතිවන රෝග තත්ත්වයන් උත්සන්න වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට හැංගුණ රෝග තත්ත්වයන් තිබෙන්න පුළුවන්. සුළු හෝ රෝග තත්ත්වයක් තියෙනවායි කියලා ඔබට හැඟෙනවා නම් ඔබ වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ යම් අවස්ථාවකද ජලය සම්බන්ධ වතුර සම්බන්ධ අපි මෙතන ජලය ගැන කතා කරනකොට ජලය හෝ වතුර කියන්නේ බාත්රූම් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ වගේ තැනක ලිස්සල වැටෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ දුර පළාත්වල යනවා නම් ඒ දුර පළාත්වල ට්‍රිප් එකක් යනවා වෙන්න පුළුවන්. කොහේ හරි චාරිකාවක් යනවා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දුවා දරුවන් මෙම කාල සීමාව තුළ එවැනි දේවල් සඳහා යොමු නොවීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මොකද එයින් ඔබට යම් යම් අවඩක් වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ඔබගේ ආදර සම්බන්ධතාවයන්, ප්‍රේම සම්බන්ධතාවයන් ගැන කතා කරනකොට ඔබ නොසිතන විදිහට ඔබට බලපෑම් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඉතාමත්ම ප්‍රවේශම් සහගතව වැඩ කටයුතු කරන්න. ඔබ ආදර සම්බන්ධතාවයට තිබෙන අයෙක් නම් එවැනි දේ සඳහා ඉක්මන් වෙන්න එපා. ඉක්මන් තීන්දුව తీරන ගන්න යන්න එපා. හදිස්සි වෙන්න එපා. කලබල වෙන්න එපා කිසිම වෙලාවක. ඒ වගේම තමයි ඔබට ඔබ විවාහ ජීවිතයක් ගත කරන උදවියට ඔන්න යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඔබට පසුගිය කාල සීමාව තුළ විවාහ ජීවිතයේ ගැටලු තිබුණා නම් ඒ සඳහා ඊ타ත්ම යහපත් කාල සීමාවක්. ගැටලු निराකරණය කරගැනීමෙන් වැඩ කටයුතු කරගන්න පුළුවන්. දරුවන් නොලැබී සිටිය නම් ඔන්න ඔබට දරුවන් ලබා ගන්න පුළුවන් වාසනාව තිබෙන කාල සීමාවක් විදිහට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබට මෙම කාල සීමාව තුළ ඔබගේ ස්වාමියා අතර බිරිඳ අතර ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට ප්‍රශ්න තිබුණා නම් මේම ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ මෙම කාල සීමාව තුළ ඔබගේ රැකියා තත්ත්වයට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කර දෙනවා. කළමනාකරණ ශාස්ත්‍රයේ රැකියාවන්, ඒ වගේම තමයි කුෂිකර්මාන්තයේ ආශ්‍රිත රැකියාවන් සහ ඔබ රියදරු සම්බන්ධ රැකියාවක් කටයුතු කරනවා නම් මෙම කාල සීමාව තුළ ඔබට යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඔබ ප්‍රවේශම් වෙන්න මැණික් කර්මාන්තයේ ආශ්‍රිත රැකියා කටයුතු කරන උදවිය, ඒ වගේම තමයි නීතියට සම්බන්ධ රැකියා කටයුතු කරන උදවිය තරමක් ප්‍රවේශම් සහගතව වැඩ කටයුතු කරන්න. ආගමයකට සම්බන්ධ වැඩ කටයුතු කරන පූජකයන් වෙන්න පුළුවන්, ස්වාමින් වහන්සේලා වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාම මෙම කාල සීමාව තුළ ප්‍රවේශම් වීමෙන් ඉවසීමෙන් බුද්ධිමත්ව තීන්දුව తీරන ගැනීම අතිශය වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ඔබ ගරාජයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ නිතරම යකඩත් එක්ක හැප්පෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔන්න මේ කාල සීමාව තුළ ඔබට තරමක් අනතුරු සිදු වෙන්න පුළුවන්. හැබැයි මුදල් හදල් අතින් නම් ඉතාමත්ම වැදගත් වැඩි
ලැබීම් තිබෙන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබ විදේශ අධ්‍යාපනයේ බලාපොරොත්තු වෙනව නම් ඔබ බුද්ධිය මෙහෙවා රැකියා කටයුතු කරන උදවිය නම් ඒ වගේම තමයි ඔබට අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ රැකියා කටයුතු කරන උදවියට ඔන්න විදේශගත වෙන්න වාසනාවන් තිබෙන බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම කාල සීමාව තුළ ඔබ විදේශයක ඔබ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් නම් ආචාර්යවරයෙක් නම් නීති ශාස්ත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක් නම් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනව නම් විදේශගත වෙලා ඔබගේ රැකියාවේ වෙනසක් බලාපොරොත්තු වෙනව නම් අනිවාර්යෙන් මෙම කාල සීමාව තුළ අතිශය සාර්ථක වේවි. ඔබ තියන පය ඉදිරියටම තියන්න අනිවාර්යෙන් ඔබ නොසිතන විදියට ඒ කටයුතු සාර්ථක වෙන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ධනු ලග්න හිමියන්ට මෙම කාල සීමාව තුළ සමාජය තුළ විශේෂයෙන්ම ජනවාරි මාසේ 17න් වගේ පස්සේ කාල සීමාව තුළ සමාජය තුළ ඉතාමත්ම ජනප්‍රිය පුද්ගලයන් බවට හැඳින්වීමට හැකියාවක් ලැබේවි. ඔබට වෙන අය ඔබ සොයාගෙන ඒවි. ඔබට බොහොම උදව් උපකාර කරાવી. ඉතින් ඒක නිසා මම මේ කියපු ආකාරයට ඔබට යම් අපල තත්වයක් තිබෙනව නම් ඔබට පුළුවන්කම තිබෙනවා බ්‍රහස්පතින්දා දවසක නාත දෙවියන් වෙනුවෙන් යම් පහනක් පත්තු කරලා පළවෙනි මේ ග්‍රහමාරුව සිදු වෙලා 20 වෙනිදා ග්‍රහමාරුව සිදු වෙනවා. සිදු වෙලා පළවෙනි සතිය තුල නාත දෙවියන්ට පළතුරු වට්ටියක් පූජා කළා ඔබ යම් ඉල්ලීමක් කරන්න ඔබගේ වැඩ කටයුතු සාර්ථක කරලා දෙන්න කියලා ඔබ බලාපොරොත්තු වෙන පරිදිම ඒ ආකාරයට ඒ දේ සිදු වෙන බව මට නියත වශයෙන්ම කියන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ 2021 නොවැම්බර් මාසේ 20 වෙනිදා සිදුවන ගුරු කුම්භ රාශිගත වීම මකර ලග්න හිමි ඔබට කොහොමද කියන එක කතා කරන්න. ඇත්තරම මකර ලග්න හිමි ඔබේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු ග්‍රහය. ඉතින් සෙනසුරු ග්‍රහයාගේ මේ අවස්ථාවේ ඔබගේ ලග්නයේ රැඳී සිටින අවස්ථාවක්. ඉතින් අපි මේකත් එක්ක අපි බලමු ඔබගේ ගෝචර ගමන මොන වගේද කියන එක. ඔබට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. පුළුවන් නම් ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට අරගෙන මම මේ කියන ආකාරයට ග්‍රහයින් සම්බන්ධව යම් දැනුවත් වීමක් වෙන්න ඔබට එතකොට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබගේ ලග්න ස්ථානයේ සෙනසුරු ග්‍රහයාද දෙවැන්නේ ගුරු ග්‍රහයාද තුන්වැනි ග්‍රහයින් නැහැ හතරවැන්නේ ග්‍රහයින් නැහැ පස්වැන්නේ චන්ද්‍රයා සහ රාහු ග්‍රහය රැඳී සිටිනවා හයවැන්නේ ග්‍රහයින් නැහැ හත්වැන්නේ ග්‍රහයින් නැහැ අටවැන්නේ ග්‍රහයින් නැහැ නවවැන්නේ ග්‍රහයින් නැහැ දහවැන්නේ කුජ ග්‍රහයා රැඳී සිටිනවා. ඒ වගේම තමයි 11 වැන්නේ රවි කේතු බුධ කියන ග්‍රහයිනුත් 12 වැන්නේ සිකුරු ග්‍රහයත් රැඳී සිටීමෙන් තමයි ඔබට මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ. ඉතින් ඇත්තටම ඔන්න ඔබට බොහොම සුවිශේෂ වූ ග්‍රහ මාරුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මම මුලින් සඳහන් කර ආකාරයට ඔබගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ලග්න ස්ථානයේ රැඳී සිටිනවා. ඇත්තටම ඔබ යම් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ කීර්ති නාමය වෙනුවෙන් යම් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කාල සීමාව තුළ ඔබට ඉහටත් උඩින් ඒ දේ ලැබේවි. මොකද හේතුව සසයෝගයේ උදා වෙලා තියෙන අවස්ථාවක තමයි මෙම ග්‍රහ මාරුවත් සිදු වෙන්නේ. ග්‍රහ මාරුව ඔබගේ ධනස්ථානයට දෙවැන්නට පිවිසෙනවා කියන්නේ අතිශය සුබදායක වෙයි. ඔබ කරන කියන කටයුතු බලන් ඉදිද්දි සාර්ථක වෙයි. ඔබගේ ජනප්‍රියත්වයේ සියලුම දේවල්. ඒ වගේම තමයි ඔබගේ ආර්ථික තත්ත්වය ගැන කතා කරනකොට ආර්ථිකමය වශයෙන් ඔබට ඉතාමත්ම යහපත් පිහිටීමක් කෘෂි කර්මාන්තයේ ආශ්‍රිත ආදායම් ලබන ඔබට ඒ වගේම තමයි ඔබ ජලය සම්බන්ධව වතුර සම්බන්ධව ඒ සම්බන්ධව යම් ආදායම් ලබන උදවියට ඒ වගේම තමයි යම් වෙලාවක රියදුරු වෘත්තීන් වල නියැලෙන උදවියට ආදායම් ලබන ඔබට ඔන්න ඇත්තටම ඉතාමත්ම සුබයි. ඔබ යම් යම් නොසිතන ආයෝජන වලට නම් යන්න එපා. ඔබ බලාපොරොත්තු නොවන ආයෝජන වලට යන්න එපා. ඔබට එයින් බොහෝ අසාර්ථකත්වයන් වලට ළඟා වෙන්න ඉඩ කඩ තිබෙන නිසා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබ යම් වෙලාවකදී මුදල් සම්බන්ධව යම් කෙනෙක්ගේ බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඒ බලාපොරොත්තු සාක්ෂාත් කරගෙන ඒ අරමුණු ඉෂ්ට කරගන්නට අනිවාර්යයෙන්ම ඉඩ කඩ ලැබේවි. ඒ වගේම තමයි ඔබ වෙනත් අයට මුදල් ගනුදෙනු සිදු කිරීම වෙනත් අය සමග ඉතාමත්ම ප්‍රවේශම්කාරී වෙන මෙය පුජ්‍යලයන්ටත් අදාළයි. ඒ වගේම තමයි ආයතන තුලත් ඔබ නීතිමය අයුරින් ඒ ආදාළ විදියට
දේවල් කරන්න. මොකද ඔබ සොර සතුරන්ට මේ කාල සීමාව තුළ මුදල් මිය ගනුදෙනු වලදී අසු වීමේ වැඩි ඉඩකඩක් තිබෙන නිසා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ සහෝදර සහෝදරියන්ට ඉතාමත්ම යහපත් කාල සීමාවක් ඔබ කරන කියන බොහෝ කටයුතු අතිශය සාර්ථක වෙන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම කාල සීමාව තුළ ක්‍රීඩා කටයුතු වල නියැල උදවියට ඔන්න ඉතාමත්ම යහපත් පිහිටීමක් තිබෙනවා. එයින් ඔබට ඉතාමත් ඉහළ අතිශය ඉහළ ජයග්‍රහණයන් ලබා ගන්න පුළුවන් ඉඩකඩ තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබ යම් අවස්ථාවකදී ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධව බලාපොරොත්තු තියාගෙන ඉන්න උදවියට මෙම කාල සීමාව තුළ ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඔබ ප්‍රොපර්ටි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ගෙවල් සම්බන්ධ උදවිය වෙන්න පුළුවන්. ඔබ ගෙවල් වලින් යම් ආදායමක් ලබන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ සියලුම දේවල් වලින් යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබ විදේශගත වෙලා සිටින ඔබට ලංකාව තුළ ඉඩමක් ඒ වගේම ගෙයක් විකුණ ගන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඒ බලාපොරොත්තු පවා සාක්ෂාත් කරගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබගේ අධ්‍යාපනය සම්බන්ධව. මූලික අධ්‍යාපනය සම්බන්ධව කතා කරනකොට ඔබ චන්ද්‍රය සහ රාහු ග්‍රහය පස්වැන්නේ රැඳී සිටිනවා. එය නම් මෙතරම් සුබදායක වෙන්නේ නැහැ. ඔබට යම් යම් අපහසුතාවයන් වලට නොසිතපු අපහසුතාවයන් වලට ලක්වීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ කරන කියන කටයුතු වල තරමක් සැලකිලිමත්ව කටයුතු කරොත් වඩාත්ම සුබදායකයි. මොකද ඔබ කරන කියන කටයුතු වල උනන්දුව වැඩි වෙන්න ඕන. ඔබට කම්මැලි ස්වභාවයන් ඔබ ඒ දේ මගහැරලා යෑම ඔබ අතහැර දෑමට ඔබ උත්සාහ කරાવી. ඔබ කිසිසේත්ම මේ වෙලාවේ තවත් හිත ශක්තිමත් කරගන්න, ධෛර්යමත් කරගන්න, එයින් ඔබට තව තවත් සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන කාරණාවක් තිබෙනවා ඔබගේ ලෙඩ රෝග තත්වයන් සම්බන්ධව. ඔබගේ ලෙඩ රෝගය තත්වයන් ගත්තට පස්සේ ඔබට ධන හිස් ආශ්‍රිත ආබාධ, ඒ වගේම තමයි යටිපතුල් ආශ්‍රිත ආබාධ තත්වයන් සහ පපුව සහ අත සම්බන්ධ ආශ්‍රිත ආබාධ තත්වයන් ඇති වෙන්න පුළුවන්. එවැනි රෝග තත්වයන් තිබෙන උදවිය මේ කාල සීමාව තුළ සැලකිලිමත්ව කටයුතු කරන්න. බොහොම අදාළ විදියට වෛද්‍ය උපදෙස් පිළිපදමින් වැඩ කටයුතු කරොත් ඔබට මේ කාල සීමාව තුළ තව තවත් සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දියවැඩියාව සම්බන්ධ සහ කොලෙස්ටරෝල් වගේ රෝග තත්වයන් තිබෙන අයත් මෙම කාල සීමාව තුළ ඉවසීමෙන් හා බුද්ධියෙන් වැඩ කටයුතු කරන්න. මොකද හදිසි වෙලා යම් වෙලාවකදී ඔබට එක්තැන් වෙන්න පවා ඉඩකඩ තිබෙන කාල සීමාවක් විදියට පැහැදිලිවම හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මම මේ කියපු දේවල් ගැන යම් අවධානයෙන් යුතුව වැඩ කටයුතු කරොත් වඩාත්ම සුබයි. ඔබගේ විවාහය ගැන කතා කරනකොට ඔබ බලාපොරොත්තු නොවන ආකාරයට ඔබ පදිංචි ස්ථානය තුළ ඔබට ඔබ යම් විවාහ වෙලා සිටිනව නම් මෙහෙම ඔබට පදිංචි ස්ථානයන් වෙනස් වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබ විවාහ වෙලා යම් කාල සීමාවක් ඔබගේ ගමෙන් පිට වාසය කර උදවියට ඔන්න ඇතෙන්ම මේ දෙසැම්බර් මාසේ 15 වෙනි පස්සේ කාල සීමාව ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ගෙන දෙන බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම කාල සීමාව තුළ ඔබ යම් අවස්ථාවකදී බලාපොරොත්තු වෙනවා නම් ආදර සම්බන්ධතාවයන්, ප්‍රේම සම්බන්ධතාවයන් වලට වැඩිහිටි උදවියගේ ආශිර්වාදය ලබා ගන්න අනිවාර්යෙන්ම ඔබට ඒ කටයුතු සඳහා අවස්ථාව ලැබෙවි. ඔබට ආශිර්වාදය ලැබෙන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන කාරණාවක් තිබෙනවා මේ කාල සීමාව තුළ ඔබ ගමන් බිමන් යාමේදී යම් යම් අසනීප තත්ත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන්. විශේෂයෙන්ම සෙම්මාශ්‍රිත රෝග තත්ත්වයන් තිබෙන උදවිය තරමක් සැලකිලිමත් වෙන්න, තරමක් නෙවෙයි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න. මොකද ඔබට දෙසැම්බර් මාසේ 23 වෙනිදා දක්වා තරමක් යම් යම් සෞඛ්‍ය තත්ත්වයට යම් පිරිහීම් තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ සමහරවට අතට ලැබෙන්න තියෙන දේ ළඟට ඇවිල්ලා නොලැබෙන්න පුළුවන්. අපි කියන්නේ සාමාන්‍යයෙන් අපට අතට ලැබෙන දේ කටට දාගන්න බෑ කියන වගේ අදහස වගේ කියනවා අපේ ගම්මෝ. ඉතින් අන්න ඒකින්ද අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඔබට බොහෝ දුරට ඔබගේ රැකියාවෙන් ඔබට ඔබගේ උසස් නිලධාරීන් ඔබට යමක් දෙන්න පුළුවන්. නමුත් දීලා ඒ දේ නැවත ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ සිත් ඇවුල් ඇති කරගන්න එපා. මේ කාල සීමාව ඔබට තරමක් අපලයි කියලා හිතාගෙන ඔබ බොහොම ඉවසීමෙන් සහ බුද්ධිමත්ව වැඩ කටයුතු කිරීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ.
ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම කාල සීමාව තුළ ඔබට යම් යම් ප්‍රශ්න පැන නගින්න පුළුවන් රැකියාව තුළ රැකියාවේ වෙනස් වීම වලට ඔබට යන්න හිත ඒවි. ඒ වගේම තමයි ඔබට මේ රැකියාව අවශ්‍ය නැහැ කියලා හිතේවි. මේ රැකියාව නැතත් මට තව දේවල් තියෙනවා කියලා හිතේවි. හැබැයි කිසිසේත්ම ඔබ එවැනි දේවල් වල අධිෂ්ඨාන කරගෙන ඔබගේ රැකියාව මේව කරගන්න එපා. ඔබට එහෙම වුණොත් කිසිසේත්ම ඔබගේ රැකියාව ලබා ගැනීමේ ඉඩකඩක් මේ කාල සීමාව තුළ පවතින්නේ නැහැ. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ ඔබගේ සෙනසුරු ග්‍රහයාත් ලග්නගතව ගමන් කරන නිසා ඔබට එය බොහෝ අවාසි සහගත සිදුවීමක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට රවි බුධ කේතු ග්‍රහය 11 වැලේ රැඳී සිටිනවා. සියලුම ලැබීම් පිළිබඳව කියන ස්ථාන. ඉතින් පැහැදිලිවම ඔබගේ ලැබීම් වලට ඊ타ත්ම සුබයි. ඔබ කරන කියන කටයුතු වලට ඊ타ත්ම සුබ බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබ විදේශගතව සිටින උදවියට ඔන්න ඔබේ විදේශයන් වලින් ආදායම් ලැබීමට වැඩි ආදායම් ලැබීමට ඒ වගේම තමයි ඔබගේ රැකියාවෙන් ආදායම් ලැබීමට රැකියාවේ වැටුප් වැඩිවීමට ඔබ වැඩ කරන ස්ථානය තුල ඔබට යම් ප්‍රශ්න ගැටලු පැන නැගිලා තියෙන්න පුළුවන්. ඒ දේවල් සාක්ෂාත් කර ගැනීමට ඉඩ තිබෙන කාල සීමාවක් විදියට මෙම ග්‍රහමාරුව පැහැදිලිවම හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් මතක් කරන්න ඕන ගුරු ග්‍රහයට අයත් රැකියාවක් තමයි එකක් සාමාන්‍යයෙන් අපි කියන්නේ ගෙදරක කෑම පිහන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගුරුට අයත් අනිත් රැකියාවන් වෙන බොහෝ දුරට කෘෂි කර්මාන්තය ආශ්‍රිත එවැනි රැකියාවන්. ඉතින් ඒ වගේම තමයි එක සෙනසුරට අයත් එක පැත්තකින් රැකියාවක් වෙනවා. ඉතින් මේ එකත් එක ගුරුගේ ලැබීම් පැත්ත ඉතාමත්ම සුබයි. ඒ වගේම තමයි සෙනසුරු මේ සිකුරු ග්‍රහයාගේ 12 වැන්නේ ගමනත් සමග කළමනාකරණ ශේෂ්ත්‍රයට සහ ඉංජිනේරු වෘත්තියට අදාළ දේවල් ඒ වගේම තමයි නීති ශේෂ්ත්‍රයට සම්බන්ධව රැකියා කටයුතු කරන විදේශගතව රැකියා කටයුතු කරන උදවියට යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඉතින් මම මේ කියපු ආකාරයට ඔබට සුබ තියෙන්න පුළුවන් අපල තියෙන්න පුළුවන්. හැබැයි ඒ සුබ හෝ අපල තිබුණා වුණත් ඔබට පුළුවන්කම තිබෙනවා යම් හෝ අපල තත්වයක් තිබෙනවා මම මේ කියන වත්පිළිවෙත් සිදු කරන්න. ඔබට පුළුවන්කම තිබෙනවා නම් සෙනසුරාදා දවසක නිර්මාංශ වෙලා ඔබට පුළුවන්කම තිබෙනවා නාත දෙවියන් වෙනුවෙන් පළතුරු වට්ටියක් පූජා කරන්න. එයින් ඔබට ජීවිතය තව තවත් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මතක් කරන්න ඕන දුගී මගේ යාචකයන්ට ඔබ සෙනසුරාදා දවසක යම් මුදලක් හෝ යම් දෙයක් ඒක හදවතින් දෙන්න ඔවුන් බැගෑපත් කරවීමේ අරමුණෙන්. උදාහරණයක් කියනවා නම් එහෙම මම රුපියල් 100ක් හෝ 200ක් හෝ 300ක් හෝ දෙනවා නම් ඒ ඔබේ මුදලින් කෙසේ හෝ වෙන්න පුළුවන්. දෙනවා නම් එහෙම ඔබ ඔවුන් හිස නමා අය ගනීවි කියන තැන ඉන්න එපා. මම මේ දෙන එකෙන් ඔවුන්ට තමන්ගේ පෞරුෂ වර්ධනය කරගෙන කෙලින් ජීවත් වෙන්න සමාජය තුළ කෙලින් ජීවත් වෙන්න ලැබෙන්න වාසනාව හා ධෛර්යය ලැබෙන්න කියන අදිෂ්ඨානෙන් යුතුව ඔබ ලබා දෙන්න. නැතු ඔබ මෙන්න රුපියල් 100ක් ගන්න මෙහෙම කියලා මෙන්න 50ක් තියෙන මේක තියාගන්න එහෙම කියලා මේව කරන්න එපා. ඒක එච්චරම්ම සුබදායක වෙන්නේ නැහැ ඔබගේ කුසල කර්මයන් පැත්තෙන් ගත්තම. ඉතින් ඒකින්ද ඔන්න ඔය ආකාරයට සිදු කරා නම් ප්‍රමාණවත් ඔබට තෙරුවන් සරණයි. අපි මේ සූදානම් වෙන්නේ සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ කුම්භ ලග්නයට මෙම ග්‍රහමාරුව කොහොමද කියන එක කතා කරන්න. ඇත්තටම කුම්භ ලග්න හිමි ඔබට ඉතාමත්ම සුබදායක පිහිටීමක් පෙනෙන්නට තිබෙනවා. ඔබගේ ලග්නයට තමයි මෙම ගුරු ග්‍රහයා පැමිණෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි බලමු ඔබට මෙම ග්‍රහ පිහිටීම කොහොමද කියන එක. ඔබට පුළුවන් නම් ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගෙන මම මේ කියන ආකාරයට තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබට එතකොට බොහොම සරලව මම මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබගේ ලග්න කේන්ද්‍රයේ ලග්න ස්ථානයේ ගුරු ග්‍රහයා පැමිණෙනවා. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ චන්ද්‍රය සහ රාහු ග්‍රහය සිටිනවා. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ කුජ ග්‍රහය රැඳී සිටිනවා. 10 වැන්නේ බුධ රවි කේතු ග්‍රහයින් රැඳී සිටිනවා. 11 වැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. 12 වැන්නේ සෙනසුරු ග්‍රහය රැඳී සිටිනවා. ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන අපට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන එහෙම අපි කතා කරනකොට ඔබට මෙම
ග්‍රහමාරුව මේ ගුරු ග්‍රහයාගේ නැත්නම් බ්‍රහස්පතිගේ ග්‍රහමාරුව කොහොම බලපායිද කියන එක තමයි අපි දැන් මේ කතා කරන්න හදන්නේ. ඉතින් මේ ගුරු ග්‍රහයාගේ ගමන ඔබගේ ලග්න ස්ථානයට තමයි පැහැදිලිවම පැමිණෙන්නේ. ඉතින් ලග්න ස්ථානයට පැමිණීම තුළ ඔබ ඔබගේ ආධ්‍යාත්මික ජීවිතය වර්ධනය කරගන්න උත්සාහ කරනවා. ඔබගේ ආධ්‍යාත්මික ජීවිතය සාක්ෂාත් කරගන්න උත්සාහ කරනවා. ඔබගේ ආධ්‍යාත්මික ජීවිතය සාර්ථක කරගන්න ඔබ වඩාත් උත්සාහ කරන බවක් තමයි මෙම ග්‍රහමාරුවත් එක්ක පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට මෙම ග්‍රහමාරුවත් එක්ක ඔබගේ ආර්ථිකමය පැත්ත ඉතාමත්ම සාර්ථක වේවි. සමෘද්ධිමත් ආර්ථිකයක්, ඉතාමත් වාසනාවන්ත ආර්ථිකයක් උදා වෙන බව පැහැදිලිවම කුම්භ ලග්න හිමියන්ට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මතක් කරන්න ඕන ඔබගේ ලග්න ස්ථානයේ ගුරු ග්‍රහය රැඳෙනකොට 12 වැන්නේ ඔබගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය රැඳිලා සිටිනවා. ඉතින් මේ ඉතාමත්ම සුබදායක ග්‍රහ පිහිටීමක්. ඉතින් ඒකත් එක්ක ඔබගේ රැකියා කටයුතු වගේම අනිත් සියලු දේ සාර්ථක වෙනවා වගේම ඔබගේ සහෝදර සහෝදරියන්ගේ ඥාති සහෝදරයන්ගේ ඥාති පාර්ශවයන් වලින් වැඩිපුර උදව් උපකාර ලබාගෙන වැඩ කටයුතු කිරීමට ඉඩකඩ තිබෙන බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබට ක්‍රීඩාව සම්බන්ධ ඔබගේ වික්‍රමස්ථානය, ඔබගේ හැකියාව, ඔබගේ දක්ෂතාවය ඉතාමත්ම හොඳින් ඔප්නැම් වෙන කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. චන්ද්‍රයා සහ රාහු ග්‍රහය 4 වෙනියේ රැඳී සිටීමත් එක්ක ඔබ බොහොම ප්‍රවේශම් වෙන්න, ඉවසිලිවන්ත වෙන්න, බුද්ධිමත් වෙන්න. මොකද හේතුව ඔබගේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් නැති වී යන්න ඉඩකඩ තිබෙනවා. විශේෂයෙන්ම නීතිමය පැත්තට යන්න බලාපොරොත්තු වෙනව නම් ඒ දේපල සම්බන්ධව කිසිසේත්ම මේ කාල සීමාව තුළ යන්න එපා. ඔබට අසාර්ථක වීම වැඩි, ඔබගේ දේපල අහිමි වීමේ ඉඩකඩ වැඩි වෙනවාම තමයි. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ වතුර සම්බන්ධ, ජලය සම්බන්ධව එවැනි ව්‍යාපාර කටයුතු, රැකියා කටයුතු කරන උදවිය බොහොම සැලකිලිමත් වෙන්න. ඔබගේ දේවල් කඩා වැටෙන්න ඉඩකඩ තිබෙනවා වැඩි. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මේ කාල සීමාව තුළ නීති ශාස්ත්‍රයට සම්බන්ධව රැකියා කටයුතු කරන උදවියට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ගෙනත් දෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධව අධ්‍යාපනය හදාරන උදවියට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ගෙනත් දෙනවා. ඔබ නොසිතන ආකාරයට ඒ සාර්ථක වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වඩා සැලකිලිමත් වෙන්න, ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ලක් වෙන්න පුළුවන්. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය නොසිතන විදියට ඔබට යම් අපහසුතාවයන් වලට පත් වෙලා පිරිහීමට ලක් වෙලා ඔබගේ සෞඛ්‍ය තත්ත්වය කඩා වැටෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරනකොට ඔබට සෙම් ආශ්‍රිත රෝග තත්වයන් තිබෙන උදවියට, විශේෂයෙන්ම ඔපරේෂන් කරන්න බලාපොරොත්තු වෙන උදවියට, සැත්කම් කරන්න බලාපොරොත්තු වෙන උදවියට, ඒ වගේම තමයි දියවැඩියාව සම්බන්ධ රෝග තත්වයන් සහ හන්දි සම්බන්ධ විශේෂයෙන්ම යම් සුළු රෝග තත්වයන් තිබෙන උදවියට එය උත්සන්න වෙන්න පුළුවන්. ඔබ හරි විදියට ඖෂධ භාවිතා කරන්න, ඔබ හරි විදියට වෙලාවට නිසි වෙලාවට වෛද්‍ය උපදෙස් පිළිපදින්න. ඔබ කිසිසේත්ම ඔබගේ හිතු මතේ ඔබ වැඩ කටයුතු කරන්න යන්න එපා. එයින් ඔබට ඔබ තියෙන ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමටපත් වෙනවාම තමයි. ඒ වගේම තමයි ඔබගේ විවාහය ගැන කතා කරනකොට ඔබගේ විවාහ තත්ත්වය ඉතාමත්ම සුබදායක මට්ටමක තියෙන්න පුළුවන් මෙම කාල සීමාව තුළ. හැබැයි ඔබගේ ආධ්‍යාත්මික ජීවිතය ගැන හිතන්න ගිහිල්ලා ඔබගේ ලෞකික ජීවිතය වටව ගන්න පුළුවන්. ලෞකික ජීවිතය නිසා ඔබට ඔබගේ සමහර වෙලාවට ආධ්‍යාත්මික ජීවිතය ගැන හිතලා ඔබගේ ලෞකික ජීවිතය තුළ තිබෙන ස්වාම පුරුෂයා භාර්යාව වෙන්න පුළුවන්. ඔවුන් ඔබව දාලා යන්න පුළුවන්. ඉතින් ඒකින්ද මෙම කාල සීමාව තුළ වචනය ප්‍රවේශම් කරගන්න, කට ප්‍රවේශම් කරගන්න, ඔබගේ උද්දච්ච ගති අඩු කරගන්න, ඔබ බොහොම නිහතමානීව තමන්ගේ වැඩ කටයුතු කරන්න ආරම්භ කරන්න. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවයන්, ආදර සම්බන්ධතාවයන් තිබෙන උදවිය කිසිසේත්ම මෙම කාල සීමාව තුළ ඔබ වැඩිහිටියන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙන්න එපා. ඔවුන්ගෙන් ඔබට යම් තරවටු කිරීම එවැනි දේ සිදු වෙන්න පුළුවන් නිසා ඔබ මෙම කාල සීමාව තුළ යම් එවැනි දෙයක් බලාපොරොත්තු වුණා නම් කිසිසේත්ම එවැනි දේවල් වලට යන්න එපා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබට විවාහ නොවී සිටි අයෙක් නම්, දීර්ඝ කාලයක් විවාහ නොවී සිටි අයෙක් නම් ඔබ මෙම කාල සීමාව තුළ ඔබට හොඳ සහකරුවෙක් හම්බ වෙවි. ජනවාරි මාසේ 20 වෙනිදායින් පස්සේ තුල
ඒ කෙනත් එක්ක ඔබ විවාහ වෙන්න අනිවාර්යෙන් ඔබගේ ජීවිතය අතිශය සාර්ථක වෙනවා. ඉතින් ඒකින්ද එයත් එක්ක හරියට කේන්දර ගලපන්න, හරියට පොරොන්දම් ගලපන්න, නිවැරදි ආකාරයට විවාහ වෙන්න ඔබගේ ජීවිතය බලන් ඉදිද්දී සාර්ථක වේවි. ඒ වගේම තමයි ඔබට අනතුරු තත්වයන් ගැන කතා කරනකොට ඔබ සිටින ස්ථානය තුල, පදිංචි ස්ථානය තුල ඔබට අනතුරු තත්වයන් නැති වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව වැඩ කටයුතු කරත් වඩාත්ම සුබදායකයි. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන දෙයක් තිබෙනවා. මෙම කාල සීමාව තුල ඔබට ඔබ දැඩි තීන්දුව తీරන, ඍජු තීන්දුව తీරන ගන්න යන්න එපා. මෙම විශේෂයෙන්ම ජනවාරි මාසේ 10 වෙනිදා වෙනකන් මේ කාල සීමාව තුළ ඔබ ඍජු තීන්දුව తీරන ගත්තොත් ඔබට ඔබගේ පුද්ගලික ජීවිතයට හානි කරයි. පුද්ගලික ජීවිතයට යම් යම් වැටීම් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම කාල සීමාව තුළ ඔබගේ රැකියා කටයුතු කරන උදවියට, ඔන්න රාජ්‍යාංශයට සම්බන්ධ රැකියා කටයුතු කරන උදවියට, බුද්ධිය මෙහෙවයා රැකියා කටයුතු කරන උදවියට, ඒ වගේම තමයි ඔබගේ වචනය භාවිතා කරමින් රැකියා කටයුතු කරන උදවියට මෙම කාල සීමාව තුළ තරමක් අසතුටුදායක තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මෙම කාල සීමාව තුළ ඔබ යම් යම් අවස්ථාවන් වල ඔබගේ හිතුමතේ ඔබ වැඩ කරන්න යන්න එපා. ඔබට බොහෝ වැටීම් සිදු වෙන්න පුළුවන්. ඔබට බොහෝ නැතිවීම් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම ඔබට කියන විදියට මේ කාල සීමාව තුළ යම් කෙනෙක් ඔබ කුෂිකර්මාන්ත ආශ්‍රිතව රැකියා කටයුතු කරනවා නම් ඔන්න ඒ උදවියට ඔබ සැලකිලිමත් වෙන්න, ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ විවිධ පුද්ගලයන්ගේ තාඩන පීඩන වලට රැකියාව තුළ යොමු වෙන්න පුළුවන්. ඒයින් ඔබට ජීවිතය පවා කලකිරලා එපා වෙන තත්වයක් උදා වෙන්න පුළුවන්. ඒකින්ද හැම වෙලාවෙම ඉවසීමෙන් සහ බුද්ධියෙන් කටයුතු කිරීම තමයි අතිශය වැදගත් වෙන්නේ. ඒ වගේම ඔබට මතක් කරන්න ඕන විදේශගතව සිටින ඔබ ගැන. විදේශගතව සිටින ඔබ වයසක අය, විශේෂයෙන්ම අපි අවුරුදු 50ට වැඩිය වැඩිමල් අය ඉන්නව නම් ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඔවුන්ට යම් යම් ආබාධ තත්වයන් වලට ලක් වෙන්න පුළුවන්. තමන්ගේ රැකියාවේ අහිමිවීම වෙන්න පුළුවන්. ස්වාමියාගෙන් ප්‍රශ්න වෙන්න පුළුවන්. කරදර වෙන්න පුළුවන්. එයින් ඔබට යම් යම් පීඩනයන් වලට පත් වෙලා ඔබට අසාර්ථකත්වයට මුහුණ දෙන්න සිදු වේවි. ඉතින් ඒකින්ද ඔබ ඒ ගැන සැලකිලිමත්ව වැඩ කටයුතු කරොත් වඩාත්ම සුබදායක වෙනවා කියන එක තමයි මට පෙනෙන්නට තියෙන්නේ. ඒ වගේම ඔබට මතක් කරන්න ඕන මෙම කාල සීමාව තුළ ඔබ විදේශගත වෙලා තමන්ගේ මව් රටට එන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් තමන්ගේ මව් රට පිළිබඳ බලාපොරොත්තුවක් තියාගෙන ඔබ යම් කෙනෙක් තමන් ඉන්න පදිංචි ස්ථානයට ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඇත්තටම ඔබට ඒ දේ සාර්ථක වේවි. ඒ දේ සඳහා හැබැයි ඔබ අතරමැදියන්සේ වැඩ කටයුතු කිරීමෙන් ඔබට යම් යම් පුද්ගලයන්ගේ උදව් උපකාර ගැනීමෙන් ඔබට ඒ දේ අසාර්ථක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පිරිමි පාර්ශවයෙන් මේ අවස්ථාව තුළ උදව් උපකාර ගැනීම ඔබට යම් යම් අසාර්ථකත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා මම ඔය කියපු දේවල් ගැන බොහොම සැලකිලිමත්ව වැඩ කටයුතු කරොත් ඔබට ඔබේ ජීවිතය ඔබ නොසිතන විදියට, නොහිතන විදියට සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම තියෙන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ යම් යම් අපල තත්වයක් තිබෙන්න පුළුවන්. සුළු හෝ අපල තත්වයක් වෙන්න පුළුවන්. නැත්නම් විශාල වශයෙන් වෙන්න පුළුවන්. ඔබට අනාගතයේදී වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ වෙන දෙයක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඔබට පුළුවන්කම තිබෙනවා නම් සෙනසුරාදා දවසක විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහනක් පත්තු කරලා ගෙදරින් එළියට බහින්න. ඒ වගේම තමයි මේ ග්‍රහමාරුව සිදු වෙන්නේ නොවැම්බර් මාසේ 20 වෙනිදා. නොවැම්බර් මාසේ 20 වෙනිදා පසුව එන සෙනසුරාදා දවසක ඔබට පුළුවන්කම තිබෙනවා නාත දෙවියන් වෙනුවෙන් නාත දෙවියන් සිහි කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා. වගේම නාත දෙවියන්ට පළතුරු පූජාවක් තියලා පළතුරු වට්ටියක් තෙලා ඔබගේ ඉල්ලීම ඉල්ලන්න අනිවාර්යෙන් ඔබ බලාපොරොත්තු වන පරිදි ඒ දේ සාර්ථක වේවි. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ඉඩකඩ තියෙනවා නම් කපුටන්ට ආහාර වර්ග දන් දෙන්න, කපුටන්ට කෑම දෙන්න, ඒ වගේම තමයි ඔබ ලේන්නුන්ට කෑම දෙන්න, ඔබට පුළුවන්කම තිබෙනවා නම් කුරුල්ලන්ට කෑම දෙන්න. මෙය වඩාත් සිදු කරන්න සෙනසුරාදා දවසක ඔබේ ජීවිතය ඔබ බලන් ඉදිද්දී මෙම ග්‍රහමාරුවෙන් යම් අපල තත්වයක් තිබෙනවා නම් ඒ අපල තත්වය සාර්ථකත්වයට පත් කරගෙන තමන්ගේ ජීවිතේ නොසිතන පිම්මක් පැනලා මේ ජීවිතේ යම් ඔබ ජීවත් වෙන කෙටි කාල සීමාව තුළ ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වාසනාව උදා වෙන බව පැහැදිලිවම මෙම කාල සීමාව තුළ පෙනෙන්නට තිබෙනවා. අපි මේ සූදානම් වෙන්නේ
ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ මීන ලග්නය ගැන කතා කරන්න. මීන ලග්න හිමි ඔබට මෙම 2021 නොවැම්බර් මාසෙ සිදුවෙන ග්‍රහ මාරුව මොනවා වෙයිද? ඇත්තරම ගුරු ග්‍රහයා කුම්භ රාශිගත වීම කියන්නේ මීන ලග්න හිමියන්ට ඉතාමත්ම වැදගත්. මොකද හේතුව මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ මේ කියන ගුරු ග්‍රහයා. ඉතින් මේ ගුරු ග්‍රහයාගේ මේ කුම්භ රාශිගත වීම සෙනසුරුගේ රාශියකට තමයි මේ ග්‍රහ ගමන සිදු වෙන්නේ. ඉතින් සෙනසුරුගේ රාශිය තුල ඔබට ඊ타ත්ම සුබ ප්‍රතිඵල වගේම අසුබ ප්‍රතිඵල දෙන බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා මේ කාල සීමාව තුල මම මේ කියන පලාපල වලින් යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට සුබ ප්‍රතිඵල අත්කර ගැනීමට මම කියන වත්පිළිවෙත් සිදු කිරීමෙන්. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා නම් කේන්ද්‍ර සටහන අතට ගන්න. කේන්ද්‍ර සටහන අතට ගත්තට පස්සේ ඔබට බොහොම සරලව මම මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙයි. මම මොනවද මේ කියන්නේ කියන එක. මම මේ කියන විදිහට ඔබගේ ග්‍රහ පිහිටීම ගැන දැනගන්න පුළුවන්. ඔබ කේන්ද්‍ර සටහන අතට ගත්තට පස්සේ කේන්ද්‍ර සටහනින් වම් පැත්තට තමයි ගණනය කරන්න ඕන. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ චන්ද්‍රය සහ රාහු ග්‍රහය රැඳී සිටිනවා. ඒ වගේම තමයි හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ කුජ ග්‍රහය රැඳී සිටිනවා. නවවැන්නේ බුධ කේතු රවි ග්‍රහයින් රැඳී සිටිනවා. දහවැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. 11 වැනි සෙනසුරු ග්‍රහය රැඳී සිටිනවා. 12 වැනි ගුරු ග්‍රහය රැඳී සිටිනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ග්‍රහ පිහිටීම ගැන අපට කතා කරන්න පුළුවන්. මෙම ග්‍රහ පිහිටීමත් එක්ක මම මුලින් කිව්ව විදිහට අතිශය සුබදායකයි. මොකද හේතුව එක පැත්තකින් එක ශේෂ්ත්‍රයකට සුබදායක වෙනකොට අනිත් පැත්තෙන් අසුබදායක වෙන්න පුළුවන්. නමුත් ඔබට සමස්තයක් විදිහට ගන්නකොට සුබ ප්‍රතිඵලත් වෙන බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා ඔබට මෙම ග්‍රහ මාරුව තුල ඔබගේ ඔබ බලාපොරොත්තු වෙන ජීවිතය තුල ඔබ බලාපොරොත්තු වෙන සැප සම්පත් සහිත ජීවිතය අනිවාර්යයෙන්ම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ආර්ථික තත්ත්වය ගැන ධනය ගැන කතා කරනකොට ධනය සම්බන්ධ යම් යම් ප්‍රශ්න පැන නගින්න පුළුවන්. ඔබ බලාපොරොත්තු නොවන ආකාරයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඔබ දැනට මේ වෙනකොට හම්බ කරගෙන ඉන්න යම් මුදලක් තිබෙනවා නම් ඒ මුදල ඔබ නොසිතන ආකාරයට අපි කියන්නේ ඒ මුදල් සැඟවිලා යන්න පුළුවන්. ඔබට නැති වෙලා යන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු නොවන ආකාරයට ඒ මුදල් නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒ ගැන ඔබ අතිශය සුබදායක විදියට හිතලා හරි දේවල් වලට ආයෝජනය කරන්න, වැරදි දේවල් වලට ආයෝජනය කරන්න යන්න එපා. ඔබේ දේවල් ඔබට නැති වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබට මුදල් ලැබීම ගැන කතා කරොත් එහෙම ඔබට ලැබීම් පිළිබඳව කියන 11 වැන්නේ සෙනසුරු ග්‍රහය රැඳිලා ඉන්නවා. ඒ වගේම තමයි මුදල් ගැන කතා කරනකොට මුදල් කියන දෙවැන්නේ මේෂ රාශියේ අධිපති කුජ ග්‍රහය 8 වැන්නේ රැඳිලා ඉන්නවා. ඉතින් ඒකත් එක්ක ඇත්තටම ඔබගේ මුදල් ලැබීම පැත්තට තරමක් බාධක තත්වයන් පැමිණෙනවා. ඔබට ටිකක් මහන්සි වෙන්න වෙයි, අමාරු වෙන්න වෙයි, ඔබට ටිකක් වෙහෙස වෙන්න වෙයි මේ කාල සීමාව තුල. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මේ කාල සීමාව තුල ඔන්න ඔබ ක්‍රීඩාවට සම්බන්ධව ඒ වගේම තමයි ඔබ සහෝදර සහෝදරියන් සම්බන්ධව ඔවුන් වෙනුවෙන් උදව් උපකාර බලාපොරොත්තුෙන් සිටියනම් ඔවුන් වෙනුවෙන් උදව් උපකාර කරන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යයෙන්ම පැහැදිලිවම පවතිනවා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධව ප්‍රශ්න පැන නැගුණා නම් ඒ සඳහා නීතිමය කරුණු කාරණා පවා ගෙන නැගින්න පුළුවන් හින්දා ඔබ මේ බලාපොරොත්තු තරමක් පසකට තැබීම තමයි වඩාත්ම සුබදායක වෙන්නේ. සමහරලාට මිනිසුන්ට අවශ්‍යතාවයන් වෙන්න පුළුවන්. තමන් පදිංචිව සිටින නිවසෙන් වෙනත් නිවසක් මිලදී ගන්න. ඒ වගේම තමයි ඔබ පදිංචිව සිටින ස්ථානය වෙනස් කරන්න. ඒ වගේම තමයි ඔබ පදිංචි වෙලා සිටිනව නම් යම් ස්ථානයක එතනින් දුරට යන්න. ඒ වගේම තමයි ඔබ වාහනයක් භාවිතා කරනවා ඊට වඩා එහා ගියපු වාහනයක් භාවිතා කරන්න. නැත්නම් මේ වාහනේ විකුණලා වෙන ඉඩමක් කඩමක් ගන්න. ඒ වගේම තමයි ඔබට එවැනි දේවල් බලාපොරොත්තු වෙනවා මේ කාල සීමාව තුළ ජනවාරි මාසේ 15 පහ වෙනකන්වත් ඉන්න එක තමයි වඩාත්ම හොඳ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මේ කාල සීමාව මව් පාර්ශවීය ඥාතීන්ගෙන් තරමක් පීඩනයන් වලටපත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මව් පාර්ශවීය ඥාතීන් එක ගනුදෙනු කිරීමේදී තරමක් ප්‍රවේශම් සහගතව වැඩ කටයුතු කරොත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම ඔබට මෙම කාල සීමාව තුළ ඔබගේ
ආර්ථිකයේ තත්ත්වය ගත්තට පස්සේ මම අර කියපු විදියට ඒ සිදුවීම් සිදු වෙනවා වගේම ඔබගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වියදම් කිරීම මේ කාල සීමාව අතිශය වැදගත් වේවි. ඔබට බොහෝ සාර්ථකත්වයන්ට වලට ලක් වෙන්න පුළුවන්. ඔබ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වියදම් කරන්න ඔබේ අධ්‍යාපනය බලා ඉඳිදී සාර්ථක වේවි. ඒ වගේම තමයි ඔබගේ ලෙඩ රෝග තත්ත්වයන් ගැන කතා කරනකොට ඔබ බලාපොරොත්තු වන ආකාරයේ ඔබගේ ශරීර සෞඛ්‍ය සුවදායක වෙන බවක් පෙනෙන්නට නැහැ. විශේෂයෙන්ම ඔබගේ ශරීර සෞඛ්‍යයට යම් යම් පීඩන තත්ත්වයන් ගෙන දෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව වැඩ කටයුතු කරන්න. ඔබ නොසිතන ආකාරයට ඔබගේ දනහිස් ඒ වගේම සම්බන්ධ මුත්‍රාශ්‍රය ආශ්‍රිත රෝග තත්ත්වයන් වැඩි වෙලා ඔබට එවැනි රෝග තත්ත්වයන් තිබෙන අය සැලකිලිමත්ව කටයුතු කරොත් වඩාත්ම සුබයි. ඒ වගේම ඔබට මෙම කාල සීමාව තුළ නොසිතන විදියට යම් යම් සුළු සුළු රෝග තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. එක සමහර ලාවට රෝහල්ගත වෙන්න පුළුවන් වෙලාවලුත් තියෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ කාල සීමාව ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන ඉතාමත්ම සැලකිලිමත් වුණොත් හොඳයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි ඔබගේ විවාහය ගැන කතා කරනකොට මෙම කාල සීමාව තුළ විවාහ වෙන බලාපොරොත්තු වුණු උදවියට ඇත්තටම යහපත් ප්‍රතිඵල ලැබේවි. ඔබ බලාපොරොත්තු වන සහකරුවා තරමක් දුර පිටස්තර පළාතකින් ටිකක් දුර පළාතකින් ලැබේවි. හැබැයි ඒ සහකරුවා ඔබගේ ජීවිතයේ ඔබ බලාපොරොත්තු වෙන සහකරුවා වේවි. ඒ වගේම තමයි ඔබ ආදර සම්බන්ධතාවයක් තිබෙන අයෙක් නම් මේ කාල සීමාව තුළ ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න. ඔබට වෙනත් පුද්ගලයන්ගේ බලපෑම් හින්දා යම් ගැටුම් වලට යන්න පුළුවන්. ඉතින් ඒක හින්දා එයින් ඔබගේ පෞරුෂයට හානි වෙන්න පුළුවන්. ඔබගේ ජීවිතයට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ කාල සීමාව තුළ කුජ ග්‍රහයා රැඳී සිටින්නේ ඔබගේ කේන්ද්‍ර සටහනට අනුව ඔබගේ ග්‍රහ ගෝචර ගමනට අනුව අටවැන්නේ ඒ තරම්ම සුබදායක වෙන්නේ නැහැ. බොහොම ඉවසිලිවන්ත වෙන්න, බොහොම ප්‍රවේශම් වෙන්න, අනතුරු තත්වයන් නම් වැඩි වෙන්න පුළුවන්. ඔබ නොසිතන ආකාරයට විශේෂයෙන්ම කම්කරු වෘත්තීන් වල නියැලෙන ඔබ, ඒ වගේම තමයි යකඩත් එක්ක හැප්පෙන ඔබ හැම වෙලාවෙම ඉවසිලිවන්ත වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ තාක්ෂණයට සම්බන්ධ විෂයන් ගන්නකොට උදාහරණයක් විදිහට software engineering වෙන්න පුළුවන්. එවැනි ශේෂ්ත්‍රයන් වල උදවියට data අහිමිවීම, ඒ වගේම තමයි බලාපොරොත්තු නොවන ආකාරයට තමන්ගේ තොරතුරු දත්තයන් මැකී යාම මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ කාල සීමාව ඉතාමත්ම ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි සමාජ මාධ්‍යයට සම්බන්ධ වැඩ කටයුතු කරන උදවිය හා දේශපාලනයට සම්බන්ධව වැඩ කටයුතු කරන මීන ලග්න හිමියන්ට මෙම කාල සීමාව තරමක් අපල බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. තරමක් අවාසි සහගත තත්ත්වයන් තමන්ට නොසිතන විදියට නරක පැත්තට දේවල් සිදුවීමේ අවදානමක් තිබෙන නිසා ඔබ ඉවසිලිවන්තව සහ බුද්ධිමත්ව කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ රැකියාව ගැන කතා කරනකොට ඔන්න රැකියාවට නම් පෙරපින මතුවෙන කාල සීමාවක්. විශේෂයෙන්ම ඔබගේ රැකියාවේ ලැබීම් සම්බන්ධව ජනයා එකතු වීම වෙනව නම් නැත්නම් ඔබ විශාල පිරිසක් එකතු කරගන්න පුද්ගලයන් නම් ඔන්න ඉතාමත්ම සුබයි. ඔබ කළමනාකරණ ශේෂ්ත්‍රයේ ඔබ පිරිසක් පාලනය කරන පිරිස් පාලන විශේෂ මානව සම්පත් කළමනාකරණය වැනි විෂයන් හදාරන උදවියට ඔන්න ඉතාමත්ම යහපත් ප්‍රීතියක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට මෙම ශේෂ්ත්‍රයන් වල ඔබට යම් අපල තත්වයන් තිබෙන්න පුළුවන්. ඒකෙසේ වෙතත් ඔබ උපරිම උත්සාහ කරන්න. ඔබ උත්සාහ කරොත් එහෙම ඔබගේ රැකියාවමය වශයෙන් ඔබගේ සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්. මේ ගුරු ග්‍රහයාගේ ග්‍රහමාරුව සිදු වී නොවැම්බර් මාසේ ග්‍රහමාරුව සිදු වෙනවා. ජනවාරි මාසේ 27න් වගේ පස්සේ කාල සීමාව ඉතාමත්ම සුබයි. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ සෙනසුරුගෙන් ලැබෙනා වූ බොහෝ දේ ලැබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ගුරුගෙන් ලැබෙන දේවල් තරමක් අඩු වෙන්න පුළුවන්. මොකද හේතුව ඔබට සෙනසුරුගෙන් ලැබූ දේවල් කියනකොට මම එක පැත්තකින් ඔබට කියන්නම් කම්කරු ශේෂ්ත්‍රයේ සම්බන්ධව රැකියා කටයුතු කරන උදවියට, විදේශගතව රැකියා කටයුතු කරන උදවියට යහපත් ප්‍රතිඵල ළඟා කරાવી. ඒ වගේම තමයි ගුරුට අයත් දේවල් කියනකොට තාක්ෂණයට සම්බන්ධ ඒ වගේ ඒ දේවල් වලින් යම් නොගැලපීම් තියෙන්න පුළුවන්, යම් නොලැබීම් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි විදේශගතව රැකියා කටයුතු කරන උදවිය ඔබ විශේෂයෙන් මේ අපේ සහෝදර සහෝදරියන් වැඩ කරනවා කොරියාව ආශ්‍රිතව, ඒ වගේම තමයි ජපානය ආශ්‍රිතව, ඒ වගේම තමයි බොහෝ දුරට වැඩ කරනවා කැනඩාව ආශ්‍රිතව. අන්න එවැනි ඒ රැකියාවල නිරත වන උදවියට මස් මාංශ සහ එවැනි යම්
බොහෝ සතුන් සම්බන්ධ රැකියා කටයුතු කරන උදවියට කුකුල් ෆාම් වගේ දේවල් කරන උදවිය මෙම කාල සීමාව තරමක් අසුබ වෙන්න පුළුවන්. උපරිම ඔබ එවැනි රැකියාවක් කරනවා නම් උපරිම හැමදාම නිර්මාංශ වලින් උත්සාහ කරන්න. එයින් ඔබට යම් කුසලයක් රැස් වේවි. ඉතින් මේ ආකාරයට මම ඔබට පලාපල විස්තරය ගෙනනකොට ඔබට යම් යම් අපල තියෙන්න පුළුවන්. සුබදායක දේවල් තියෙන්න පුළුවන්, අසුබදායක දේවල් තියෙන්න පුළුවන්. මේ අපල තත්වයන් වලට ඔබට කරන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. බ්‍රහස්පතින්දා දවසක නිර්මාංශ වෙලා නාත දෙවියන් වෙනුවෙන් ඔබ යම් දෙයක් පූජා කරන්න. ඔබට පුළුවන් නම් වඩාත් සුබයි පළතුරු වටියක් පූජා කළා නාත දෙවියන්ගෙන් යම් ඉල්ලීමක් පිහිටක් පතන්න. අනිවාර්යයෙන්ම ඔබට ජීවිතය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම කාල සීමාව තුළ ඔබට පුළුවන්කම තිබෙනවා නම් සතුන් වෙනුවෙන් හැමදාම බ්‍රහස්පතින්දා දවසක යම් දෙයක් දෙන්න දනට දෙන්න. ඇත්තට මේන් ඔබට තව තවත් ජීවිතය සාක්ෂාත් කරගන්න පුළුවන්. මම මේ කියපු වත්පිළිවෙත් ඔබ මීන ලග්න හිමියන් විදියට අනුගමනය කරන්න උත්සාහ කරන්න. මෙම වීඩියෝව තුළ මම ලග්න 12ටම අදාළ පලාපල විස්තරයන් ගෙන ආවා. ඒ වගේම තමයි මෙම වීඩියෝව තුළ 22 වන දෙරකානාධිපති 64 වන නවාංශකාධිපති වැනි ඒ ග්‍රහ තත්වයන් මත ඔබගේ කේන්ද්‍ර සටහනේ යම් යම් වෙනස් වීම් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම දන්න ආකාරයට මම පුළුවන් ආකාරයට මගෙන් පිහිටපතන ආකාරයට මම 100% නිවැරදි ආකාරයට තමයි මම මේ පලාපල විස්තරයන් ගෙනෙන්නේ. ඔබට පුළුවන්කම තිබෙනවා 2021 රුක්ෂාන් ජයසේකර ගුරු මාරුව කියලා අන්තර්ජාලයේ සර්ච් කරන්න. එයින් ඔබට තව තවත් මේ ගුරු මාරුව සම්බන්ධ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට පුළුවන්කම තිබෙනවා රුක්ෂාන් ජයසේකර ඇස්ට්‍රොලොජි කියලා සර්ච් කරන්න. එයින් ඔබට මගේ සියලුම පලාපල විස්තරයන් බලා ගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඔබට තවත් මෙවැනිම විශේෂ වූ ග්‍රහ මාරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් විශේෂ වූ ජ්‍යොතිෂ වැඩසටහන් ගෙනීමේ බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා. ඔබ සියලු දෙනාට තුරුණුවන්ගේ සරණයි.